සුබ උදෑසනක් වේවා. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි පීඨාධිපතිතුමනි, අංශ ප්‍රධානවරුනි, මහාචාර්යවරුනි, ආචාර්ය මණ්ඩලයේ මහත්මාවනි, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු මෙම සැසිය සඳහා සම්බන්ධ වන සියලු ශාස්ත්‍ර නියෝජනය කරන විද්‍යාර්ථීනි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා සංවර්ධන මධ්‍යස්ථානය මගින් මෙහෙයවනු ලබන පීඨ ප්‍රකාශන කමිටුවේ සිව්වන දිගහැරීමයි මේ අද සිද්ධ වන්නේ. ඒ අනුව අද දේශනයේ පවත්වනු ලබනුයේ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයා විසිනුයි. මේ අවස්ථාවට සම්බන්ධ වන සියලු දෙනා අමතන ලෙස දේශනයට පෙර මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපගේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහත්මයාට. බොහොම ස්තුතියි. සුබ උදෑසනක්. ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. අද දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨ ප්‍රකාශන කමිටුව මගින් පවත්වන තවත් එක සංකතනයකටයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. එහි ප්‍රධාන මුඛ්‍ය දේශනයේ පැවැත්වීම සඳහා අපේ ආරාධනාව පිළිගෙන අද දින මෙම කටයුත්ත සඳහා සැපමිනි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මහතා සිංහල අධ්‍යනාංශයේ කැලණි විශ්වවිද්‍යාලය අපි ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. පීඨය වෙනුවෙන් පිළිගන්නවා. අපේ දරුවන් වෙනුවෙන් ඔබ පිළිගන්නවා. ඒ වගේම මේ කටයුත්තේ මෙහෙයවීමේ කටයුතු සඳහා අපට උපකාර කරන අපේ විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප්‍රධාන ලෙස කටයුතු කරන මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා විශේෂයෙන්ම මේ කටයුත්ත සඳහා පිළිගනු ලබනවා. ඒ නිසා මම හිතන්නේ මෙම අපේ පීඨයක් හැටියට පීඨ ප්‍රකාශන කමිටුව මගින් කරගෙන යන ශාල වැඩ කොටසක් අතර මෙම සංකතන මාලාවත් අපි ඉතාමත්ම අගේ කොට සලකනවා. ඒ සඳහා නායකත්වයේදී කටයුතු කරන සිංහල හා ජන සංනිවේදන අධ්‍යනාංශයේ වර්තමාන අධ්‍යනාංශ ප්‍රධාන ධූරයේ දරන ආචාර්ය කුසුමලතා ලංකාමුල්ල මැතිණියටත් අපේ ස්තුතිය පුද කරමින් එම කමිටුවටත් මේ කටයුත්ත සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීම පිළිබඳ ස්තුතිය පුද කරමින් අද දින මෙම සංකතනය සඳහා සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට අපි සුබ පතමින් මේ කටයුත්ත ආරම්භ කරන ලෙස මම සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිමින් අපි මේ මගේ සුළු වචන දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි. මේ අවස්ථාවේදී මා ගෞරවයෙන් ආරාධනා කරනවා අප විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මැතිතුමන්ට අද දේශනය පවත්වන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයා මේ පරිෂදයට හඳුන්වා දෙන ලෙස. අයිබෝවන් සුබ උදෑසනක් වේවා. ගරු බුහුමන් පෙරදැරිව මහා සංඝරුවනින් අවසර පතනවා. ගරු පීඨාධිපතිතුමනි, මෙම පීඨ ප්‍රකාශන කමිටුවේ මේ කටයුත්ත කතිකාව සංවිධානය කරන කුසුමලතා මහත්මිය ඇතුළු සියලුම සංවිධායක මණ්ඩලයේ ඇත්තනි, හිතාදර කල්යාණ මිත්‍රයෙකු වන චින්තක රණසිංහ උදිමතානන් ඇතුළු සියලුම සහභාගී වන සහෘදයින්, ප්‍රේක්ෂකයින්, පාඨකයින්, ශ්‍රාවකයින් ඔබ හැමකින් අවසරයි. චින්තක රණසිංහ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙක්, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ. මම ඔහුව දැන හඳුනාගෙන බොහෝ කල් වනවා. ඔහුගේ පොතපත මා ළඟ තියෙනවා, කියවලා තියෙනවා. ඔහු විවිධ ක්ෂේත්‍රවලට විශේෂයෙන්ම කාව්‍ය ග්‍රන්ථ, විචාර කලාව, භාෂාව, සිංහල භාෂාව, නවකතාවක් ලියලා දෙන පිරිමි කවුරුද වරද නොබැඳෙන බටහිර සම්භාව්‍ය සංස්කෘතිය ගැන ලියලා තියෙනවා. මානව විද්‍යා පර්යේෂණ කෘතියකට සම්බන්ධ වෙනවා ප්‍රේමකුමාර් ද සිල්වා මහාචාර්යතුමත් එක්ක කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපතිතුමා. එතකොට මොව සාමූහික සංස්කරණ කළා තියෙනවා. විශේෂ උනන්දුවක් දක්වනවා සම්භාව්‍ය සාහිත්‍යයට, භාෂාව, ව්‍යාකරණ වලට වගේම ජනශ්‍රුති අංශය කෙරෙහි ගණනාත ඔබේසේකර මහාචාර්යතුමාගේ ලිපි ගණනාවක් තෝරගෙන පරිවර්තනය කරලා සංස්කරණය කරපු ආචාර්ය සරත් විතාන සමග එකතු වෙලා වැඩ කරලා තිනවා කැලණිය විශ්වවිද්‍යාලයේ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන උගන්වන කාලේ ඉඳලම අපි අඳුනනවා, දන්නවා විශේෂයෙන් මේ ශාස්ත්‍රය පර්යේෂණ වලට තියෙන ලැබිකම, සමාජීය ශාස්ත්‍ර, මානව ශාස්ත්‍ර පිළිබඳව ඔහුගේ උනන්දුව, දැඩි උනන්දුව සහ දේශන පවත්වන විලාසය
රාජකීය ආසියාතික සමිතියේ කටයුතු වලදී ඔහු නිර්භයව අදහස් ප්‍රකාශ කරන හැටි පරිශ්‍රණ පත්‍රිකා ඉදිරිපත් කරන හැටි අපි දැකලා තියෙනවා අහගෙන ඉඳලා තියෙනවා. මෑතක බිහි වුණා හංසදීපණිය කියන බොහොම ඉහළ මට්ටමේ කෘතියක්. ඔහු ඒ සඳහන් කරන්නේ කිරියල්ල මැදි විද්‍යාලය ඉගෙන ගන්නකොට ඉඳලම මේ ලේඛකයෝ ගැන කියවලා එයාගේ නිර්මාණ ගැන විශේෂයෙන් සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය කළා තියෙනවා. සංදේශ වගේම ජනශ්‍රුති සාහිත්‍ය. ඉතින් අද ආනන්ද කුමාරස්වාමී මේ විද්වතානන් පිළිබඳව ඔහුගේ වැඩ කටයුතු නිර්මාණ ශාස්ත්‍රීය පර්යේෂණ ගැන තේමා කරගෙන විශිෂ්ට දේශනයක් අපට අහන්නට ලැබෙයි. ආනන්ද කුමාරස්වාමී ගැන සමහර අය දන්නේ හරියටම නම අහලා තියෙනවද දන්නෙත් නැහැ. දන්න අය දන්නවා. එතකොට මේ වාගේ උගතෙකුගේ ශාස්ත්‍රීය කාර්ය සාපල්‍යතාව පිළිබඳ අද දේශනය පවත්වන්න අපිට හමු වෙලා ඉන්නේ හොඳම විශිෂ්ටම පුද්ගලයෙක්. ඔහු හොඳ උගතෙක්, විද්වතෙක්, සුධීමතෙක්, නිර්භය කෙනෙක්, සූරවීර ධීර ගති පැවතුම් වලින් යුක්ත කෙනෙක්. ඒ නිසාම වැඩි වෙලා ගන්න නැතුව ඊටාම ගෞරවයෙන් ඔහුව හඳුන්වලා දුන්නේ මේ සභාවට. දන්නේ නැති අය ඉන්නවා නම් ඔහු යුරෝපය ඇතුළු විදේශයන්හි සංචාරය කළා, විවිධ දේවල් දැකලා ඉගෙනගෙන භාෂාව ඉගෙන ගන්න සහ ඒවා දරුවන් අතර බෙදා හදා දෙන්න ජාතික මට්ටමේ විශ්වවිද්‍යාල මට්ටමේ අවංකව වැඩ කරන කෙනෙකු හැටියට හඳුන්වා දෙන්නට කැමතියි. බොහොම ස්තුතියි. එහෙමනම් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයාට ගරු ස්වාමීන් වහන්ස, ගරු පීඨාධිපතිතුමනි, මාව හඳුන්වා දුන් මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහත්මයා ප්‍රමුඛ මහාචාර්යවරුනි, ආචාර්ය කුසුමලතා ලංකාමුල්ල සිංහල අධ්‍යනාංශයේ අංශාධිපතිතුමියනි, සියලුම ආචාර්යවරුනි, විවිධ ප්‍රවර්ගවලට අයත් ශාස්ත්‍රීය නියෝජිතයින්, මෙම ස්ථානයට රැස් වෙලා ඉන්න අයගෙන්, ශිෂ්‍යයින්ගෙන්, වෙනත් විශ්වවිද්‍යාලවලින් මෙම සම්මේලනයට සහභාගී වන සියලු දෙනා, බාහිර උගතුන් ඇතුළු සමස්ත සියලු දෙනාගෙන්ම අවසරයි. මෙම අවස්ථාව සඳහා මාත ආරාධනය කිරීම ගැන ප්‍රථමයෙන්ම මම මෙම ගරු සභාවට, විශේෂයෙන් ආචාර්ය කුසුමලතා ලංකාමුල්ල මැතිනිය ප්‍රමුඛ සභාවට ස්තුතිවන්ත වෙනවා. ඇත්ත වශයෙන්ම කුමාරස්වාමී, ආනන්ද කුමාරස්වාමී වැනි උගතෙක් ගැන කතා කිරීමට මා මුළුමනින්ම සුදුස්සෙක් විදියට මම හිතන්නේ නැහැ. මොකද කුමාරස්වාමී කියන මහා විද්වතානන්, මහා මූදක් නම් ඒ මුහුදේ වෙරළේ වැලි කෙරෙන ලදරුවෙක්වත් බවට පත්වෙන්න මම වගේ කෙනෙකුට බෑ. ඒ තරම් විශාල දාර්ශනික, විශාල කලා විචාරය සහ දර්ශනය පිළිබඳ, කලා න්‍යායන් පිළිබඳ මහා විද්වතෙක් තමයි ආනන්ද කුමාරස්වාමී පඬිවරයා. නමුත් මේ අවස්ථාවේ ලංකාවේ ලාංකීය ප්‍රජාව, කලා සංස්කෘතියට ලැබි ප්‍රජාව, විශේෂයෙන්ම සම්භාව්‍ය සාහිත්‍ය විචාරය, සම්භාව්‍ය කලා විචාරය සමඟ බැඳුණු යම් යම් ඥාන මීමාංසාත්මක දේවල්, ඒ කියන්නේ ඒ කලා විචාර ක්‍රියාවලියේ තියෙන ඥාන සම්පාදනය සහ භාවාත්මක දේවල් එක්ක පවතින නොයෙකුත් කාරණා පිළිබඳ ඇති වෙලා තියෙන බරපතල බිඳ වැටීම, විශේෂයෙන්ම අපි කවුරුත් දන්න පශ්චාත් නූතනවාදී තත්ත්වයන් තුළ ඒ ආපු ඥානය ව්‍යාකූලභාවය, ඒ වගේන් ඇතිවුණු නිර්මාණ සහ චින්තනමය පරිහානිය මේ වෙනකොට ඉතාමත්ම නපුරු නරක තත්ත්වයකට රට තුළ පැමිණීමත්, ඊට සාපේක්ෂව සම්භාව්‍යත්වයේ ඇතිවෙලා තියෙන බිඳවැටීමත් නිසා මම තීරණය කළා ආනන්ද කුමාරස්වාමී වැනි ශ්‍රේෂ්ඨ උගතෙක් කලා විචාරය, විශේෂයෙන්ම සාහිත්‍ය විචාරය සහ නොයෙකුත් විචාරාත්මක කාරණා සම්බන්ධයෙන් අපිට යොදාගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ කිසියම් ආකාරයක සුළු හෝ ඉතාමත් කුඩා පරිමාණයෙන් හෝ ප්‍රවේශයක් ගැනීමට. මගේ දේශනයට පෙර, මගේ මැදිහත්වීමට පෙර ආනන්ද කුමාරස්වාමී පඬිවරයා කරන ලද මැදිහත්වීම ගැන ලංකාවේ බොහෝ විද්වතුන්ගේ
නොවුනත් යම් කිසි පිරිසකගේ අවධානය යොමු වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මහාචාර්ය සරච්චන්ද වික්‍රමසූරිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ හිටපු මහාචාර්යවරයෙක්. නමුත් සිංහල සාහිත්‍ය ගැන විශාල ප්‍රමාණයක් හොඳ කෘති පළ කළා. ඒ වගේම ලංකාවේ සංස්කෘති ව්‍යාපාරයේ ප්‍රමුඛයෙක් සහ ප්‍රමුඛ විචාරකයෙක් වන ආචාර්ය අමරදාස වීරසිංහ වගේ අය ආනන්ද කුමාරස්වාමි ගැන ලිපිලේඛන පළ කරලා තියෙනවා. සංස්කෘති විශේෂ කලාප පළ කරලා තියෙනවා. පරිවර්තන අනුවර්තන කරලා තියෙනවා. මහාචාර්ය විමල් දිසානායකයන් Enabling Traditions for Sinhala Culture Intellectuals කියන ග්‍රන්ථයේ ආනන්ද කුමාරස්වාමි මහත්මයාගේ සංකල්ප අරගෙන සම්ප්‍රදාය තේරුම් ගැනීම කියන පළවෙනි රචනය එම කෘතිය Understanding Tradition කියන කොටස රචනා කිරීමේදී ආනන්ද කුමාරස්වාමි චින්තනය යම් කොටසක් වෙත අවධානය යොමු කරනවා. එතකොට ඒවාගේම මහාචාර්ය සුචරිත ගම්ලත් කලාව හා විඤ්ඥානවාදී කියන තමාගේ සුප්‍රකට කෘතියේ එතුමා කරපු කොළඹ කවේ කියලා කරපු දේශන සම්භාරයක එකතුවක් තමයි කලාව හා විඤ්ඥානවාදී කියල පළ කරලා තියෙන්නේ. එතෙන්දිත් මේ සම්බන්ධයෙන් කටයුතු මේ සම්බන්ධයෙන් බලපෑමක් ආනන්ද කුමාරස්වාමි සම්බන්ධයෙන් යම්මාකාරක තමාගේ ලේඛන තර්ක විචාර සඳහා බලපෑමක් ඇති කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ විශේෂයෙන්ම සරච්චන්ද වික්‍රමසූරිය මහත්මයා මේ ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ලියලා තියෙන්නේ ලංකාවේ අධ්‍යාපනය තේරුම් ගැනීම සම්බන්ධයෙන් ආනන්ද කුමාරස්වාමිගේ භූමිකාව ගැන හුඟක් විශ්ලේෂණාත්මක ලිපියක්. මේ ලිපිය ඉංග්ලිෂ් එඩියුකේෂන් මේ ලිපිය පළවෙලා තියෙන්නේ පේරාදෙණියේ ශ්‍රී ලංකා ජර්නල් of the humanities කියන ලිපි සංග්‍රහයේ. ඊට පසුව මෙම ලිපිය මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයා විසින් සංස්කරණය කළ ලද නූතන සිංහල සාහිත්‍ය ප්‍රවේශිකා කියන ලිපි සංග්‍රහය පළවෙලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම කියන්න ඕන සංස්කෘති තුන්වන කලාපය ආනන්ද කුමාරස්වාමි අනුස්මරණාංකය තුළ කුමාරස්වාමිගේ ලිපිලේඛන සියල්ල මේ වෙනකොට එකතු කරලා ඒවා පරිවර්තනය කරලා ලිපිලේඛන නාමාවලියක් සහ ඔහු ගැන ලිපි කිහිපයක් අනුවාද කීපයක් අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් මෑත භාගයේ විශේෂයෙන්ම අපි ගත කරන මෑත කාලේ මෙම කාරණාවලට වඩා කුමාරස්වාමි ගැන වැදගත් ග්‍රන්ථ දෙකක් නිකුත් වුණා මං හිතන්නේ. මේක එකක් තමයි ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වූ සම්පත් බණ්ඩාර මහත්මයා සරසවි ප්‍රකාශයක් විදිහට නිකුත් කළ ආනන්ද කුමාරස්වාමි විශ්වීය මිනිසෙකුගේ ජීවිතය හා නිර්මාණ කියන කෘතිය. මෙම කෘතියේ ආනන්ද කුමාරස්වාමි මහත්මයාගේ ජීවිතයේ විවිධ අවස්ථා ශාස්ත්‍රීය පර්යේෂණ ඒ පර්යේෂණවල වැදගත්කම සංක්ෂිප්තව ගෙනහැර පානවා පමණක් නොව ඔහුගේ ලිපිලේඛන සහ පොත්පත් පිළිබඳ පුවත්පත් සංග්‍රහ සඳහා ලියූ ලිපිලේඛන නාමාවලියක් කාලානුක්‍රමිකව එකතු කරලා තියෙනවා. ග්‍රන්ථනාමාවලියකුත් කාලානුක්‍රමිකව එකතු කරලා තියෙනවා. සම්පත් බණ්ඩාර මාධ්‍යවේදියා ලේක් හවුස් එකේ කාලයක් වැඩ කරපු ලියපු මේ පොතේ. ඊටත් වඩා මෙම කාරණය මාසිත තුලට පිවිසුනේ එම පොත්පත් බැලීමෙන් ආනන්ද කුමාරස්වාමි ලියූ දෑ ඉංග්‍රීසි භාෂාවෙන් කියවීමට මා උත්සාහ ගත්තා. නමුත් ඇත්ත වශයෙන්ම පරිපූර්ණ වශයෙන් එවැන්න කියවලා තේරුම් ගැනීමට ගොඩක් තැන් අපහසුයි. මොකද ආනන්ද කුමාරස්වාමි කියන්නේ අපි දන්නවා ඔහු උපදින්නේ 1877 මිය යන්නේ 1947. ඔහු ලංකාවේ ඉපදුනාට කුඩා කාලේ ඉඳන්ම ලන්ඩන් වල ඉගෙනගෙන පසුව ඇමරිකාවේ බොස්ටන් වල ජීවත් වුණු නොඑක්වර ලංකාවට හා ඉන්දියාවට ඇවිල්ලා කලා ශිල්ප සහ සංස්කෘතිය සම්ප්‍රදාය ගැන පර්යේෂණ කළාට ඔහු ඇත්ත වශයෙන්ම සිංහල භාෂාවෙන් කටයුතු කළ උගතෙක් නෙවෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් මුල සිටම කටයුතු කළ ඒ අධ්‍යාපන ආකෘතිය තුළ හැදුණු කෙනෙක්. ඒ නිසා ඔහුගේ ඉංග්‍රීසි භාෂා රචනය ඔහුගේ විෂය ප්‍රදේශයත් එක්ක බලනකොට ඉතාමත්ම දුරවබෝධ ඉතාමත්ම ගැඹුරු දාර්ශනික ශෛලියකින් තමයි ලියලා තියෙන්නේ. ඒ නිසා ඔහුගේ යම්කිසි ලිපියක් දෙකක් මම කියවීමට ගත්ත උත්සාහය ඉංග්‍රීසි භාෂාවෙන් මුළුමනින්ම සාර්ථක නොවුණු නිසා The Transformation of Nature in Art කියන පොත විශේෂයෙන්ම එහි සමහර ලිපි මම ප්‍රවීණ පරිවර්තකයෙකු හමු වෙලා
මේ ගැන විමසීමක් කළා. එතකොට එතුමා ඇත්තටම ආනන්ද කුමාරස්වාමි ගැන විශාල වශයෙන් උනන්දුවක් තියෙන කෙනෙක්. එතුමා ඒ ලිපි කීපයක් පරිවර්තනය කළා. සෞන්දර්යවේදය හා කලාරස වින්දනය ආනන්ද කුමාරස්වාමි ලිපිසරණය කියලා සූරිය ප්‍රකාශකයන් විසින් පළ කළා 2019. මේ ලිපි නිසා තමයි කුමාරස්වාමි පිළිබඳ අර කලාවිචාරය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණේ. මා මෙහිදී විශේෂ ගෞරවයකින් එම පරිවර්තකයා සම්භාව්‍ය කෘති පරිවර්තනය කරන ආනන්ද අමරසිරි පරිවර්තකයා ගැන විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. එතනත් තව විශේෂයක් තියෙනවා. ඔහු විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ නැත්තම් අපි මේ කතා කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60-70 දශකයන්හි ශිෂ්‍යයෙක් වීම, සරලව කියන උපාධිධාරියෙක් වීම, එයද මේ අවස්ථාවේ මම ඉතාමත්ම ගෞරවයෙන් සඳහන් කරන්න ඕනේ. එම පරිවර්තනය ඉතාමත්ම බැරෑරුම් වගකීම් සහගත පරිවර්තනයක් විදිහට කරලා තියෙනවා. ඔහුගේ ලිපි කීපයක් සෞන්දර්යවේදය හා කලා රසවින්දනය ආනන්ද කුමාරස්වාමි කියන නමෙන්. දේශනයේදී මා විශේෂයෙන්ම සඳහන් කරන්නට යන්නේ කුමාරස්වාමිගේ ජීවන තොරතුරු, ලියූ පොතපත, ඔහුගේ සිදුවීම්. මොකද ඒ සම්බන්ධයෙන් විශාල වශයෙන් සම්පත් බණ්ඩාර මහත්මයාගේ පොතෙනුත් මේ වෙබ්සයිට් වලත් විශාල වශයෙන් සඳහන් වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒක අපේ කාලය අපි ඒ වගේ දෙයකට ගත කරන්නට ඕනේ නැහැ. ඔහු ඇත්ත වශයෙන්ම ඔහුගේ මුල් විෂය ඉගෙනගෙන තියෙන්නේ භූගෝල විද්‍යාවට සම්බන්ධ විෂයක් කියන එක අපි මෙහිදී විශේෂයෙන් සලකන්නට ඕනේ. ඔහු පර්යේෂණ කළා ඒ සම්බන්ධයෙන්. ලංකාව තුළට ඇවිල්ලත් පර්යේෂණ කළා. කැණීම් කටයුතු කළා. විශේෂයෙන්ම ඒ පාෂාණ සම්බන්ධයෙන් නොයෙකුත් ස්තර සම්බන්ධයෙන් ඔහුගේ සොයා ගැනීම තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් මා තුළ කිසිදු දැනුමක් නැහැ. මොකද ඒ විෂය මම මොකුත් නොදන්න නිසා. එනමුත් මම හිතනවා ඒ භූගෝල විද්‍යාඥයෙක් වශයෙන් ඔහු කළපු මෙහෙවරත් අපේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශවල ඉන්න උගතුන්ගේ අවධානයට ලක්විය යුතු කාලයක අපි සිටිනවා කියලා මම හිතනවා. එතකොට මම උත්සාහ ගන්න ඔහුගේ ලිපි කීපයක් විශේෂයෙන්ම සිංහලට පරිවර්තනය වූ ලිපි මුල් කරගෙන කතා කරන්නට කලා විචාරය සම්බන්ධයෙන් ආනන්ද කුමාරස්වාමි භූමිකාව තුළ තියෙන දේවල් අද අපට මොන විදියෙන්ද අරගන්නට පුළුවන් කියන කාරණේ. දැන් පොදුවේ ගත්තහම සාහිත්‍ය හෝ කලා විචාරය කියන කාරණේදී අපි දකිනවා කිසියම් මතවාදී පද්ධතියක් ගොඩනගලා ඒ මතවාදී පද්ධතිය තුළ කලාවේ යම් යම් අංග කතුවරයා සම්බන්ධයෙන් වෙන්නට පුළුවන්, කතුවරයා සහ කෘතිය සම්බන්ධයෙන් වෙන්නට පුළුවන්, කතුවරයා සහ කලා නිෂ්පාදනයේ අන්තර්ගතය සම්බන්ධයෙන් වෙන්නට පුළුවන්. මේ නොඑක ආකාරයෙන් සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. එතකොට දැන් විශේෂයෙන්ම අපි දන්නවා ලංකාවේ EFC ලුඩෝවයික් මහාචාර්යවරයාගේ ප්‍රමුඛත්වයෙන් පසුව එදිරිවීර සරච්චන්දාදීන්ගේ ප්‍රමුඛත්වයෙන් නැති වුණු IA රිචඩ් FR ලීවිස් වගේ කේම්බ්‍රිජ් ගුරුකුලයේ මතවාදීන්ගේ මත මුල් කරගත්ත ප්‍රැක්ටිකල් ක්‍රිටිසිසම් නැත්තම් සිංහලෙන් භාවිත විචාරය, ප්‍රායෝගික විචාරය වගේ මතවාදයන් අවුරුදු 50ක් විතර අපේ සමාජය තුළ ක්‍රියාත්මක වුණා. ඒ අතර අපි දන්නවා පෙරදිග රසවාදී ධ්වනිවාදී වගේ මතවාදයන් ක්‍රියාත්මක වුණා. ඉන්පසුව අපි දන්නවා මාක්ස්වාදී විශේෂයෙන්ම ට්‍රොස්කිවාදී මතවාද මහාචාර්ය සුචරිත ගම්ලත්, යස්සීලි විජේගුණසිංහ, කීර්ති බාලසූරිය වැනි උගතුන්ගේ ප්‍රමුඛත්වයෙන් ක්‍රියාත්මක වුණා. නමුත් 21 වෙනි සියවසේ අපට ඇති වෙලා තියෙන ලෝක මට්ටමින්ම අපේ රටට ගලාගෙන ආපු පශ්චාත් නූතනවාදී මතවාද පද්ධතිය තුලින් අපට අතරම් නිරවුල් මතවාදී සහ දාර්ශනික ප්‍රවේශයක් සාහිත්‍ය කලා විචාරයේ ගොඩනැගුණාද කියන සැකය, ව්‍යාකූලත්වය අද මේ වෙනකොට අප තුළ පැතිරිලා තියෙනවා. විශේෂයෙන්ම ව්‍යූහවාදය, පශ්චාත් ව්‍යූහවාදය, සඥාර්ථ වේදය, පශ්චාත් යටත්විජිතවාදය මේ ආදී වශයෙන් දැන් මේ පිළිබඳව දැනට ලෝකයේ ප්‍රචලිතම පොත මේ බිගිනින් තියරි කියන පොත පීටර් බැරි කියන පඬිවරයාගේ එතුමා ඒකෙදී ලිබරල් මානවවාදය කියන්නේ ප්‍රායෝගික විචාරයේ ඉඳන්ම ව්‍යූහවාදය, ඒ ඉඳන්ම පශ්චාත් ව්‍යූහවාදය, ඊගාට ස්ත්‍රීවාදය, මනෝවිශ්ලේෂණවාදය ආදී ගැන නිරවුල්ව එක එක පරිච්ඡේද වශයෙන් ලියලා තිනවා. නමුත් අපේ රටේ එවැනි
ප්‍රතිපදානයක් හෝ ඒ ඔස්සේ අපිට එන පරිවර්තන මාලාවක් හෝ ඒ ඔස්සේ කලා විචාරය කිරීම පිළිබඳ පිළිගත හැකි පොදුවේ පිළිගත හැකි පොදුවේ සාකච්ඡා කළ හැකි නිරවුල් භාෂාවකින් ලියවන දෙයක් නොමැති නිසාත් පොදුවේ පශ්චාත් නූතනවාදයේදී සිදු වී ඇත්තේ සම්භාව්‍ය චින්තනයට විහිළුවක් බවට පත් කරමින් නොඑක් ආකාරයේ ඊ타මත්ම අදම ගණයේ ආකාරයකින් කලාකෘතීන් අවතක්සේරුවට ලක්වීම නිසාත් මම හිතනවා ආනන්ද කුමාරස්වාමි වගේ පුද්ගලයෙක්ගේ ප්‍රවේශය අද අපට යම් ආලෝකයක් ගන්නට පුළුවන් දේවල් ගණනාවක් අපට අපි ඉදිරියේ තියෙනවා කියලා. එතකොට මේ සඳහා මේ මූලික වශයෙන් ආනන්ද කුමාරස්වාමි චින්තනය පිළිබඳ සාකච්ඡා කිරීමේදී අපට පෙනී යනවා ඔහු කරන ලද දේශන ඔහු ලියන ලද පොතපත ඔහු ලියන ලද ලිපිලේඛන විශාල වශයෙන් කලා විචාරය ඔහු සාහිත්‍ය විචාරකයෙකු නොවුනට කලා කෘතීන් විචාරය සහ කලාවේ දර්ශනවාදය විශේෂයෙන් පෙරදිග හා අපරදිග කියන කලාවේ දර්ශනවාදයන් පිළිබඳ සාකච්ඡා කිරීමට ඔහු යොදලා තියෙනවා. කලාවේ ක්‍රිස්තියානි හා පෙරදිග නැතහොත් සත්‍ය දර්ශනවාදය වැනි ලිපියක් The Christian and Oriental or True Philosophy of Art මේ 1936 දී බොස්ටන් කොලීජියේ වින්සන්ට් ස්මිත් කලාගාරයේදී ඔහු පැවැත් වූ දේශනයක් මේ පරිවර්තනය කරලා තිනවා ආනන්ද අමරසිරි මහත්මයා කලාවේ ක්‍රිස්තියානි හා පෙරදිග නැතහොත් සත්‍ය දර්ශනවාදය වැනි ලිපියක්. මම මෙහිදී පදනම් කරගන්නවා තව ලිපියක් දෙකක් පදනම් කරගන්නවා. නමුත් විශාල ප්‍රමාණයක් අපට සාකච්ඡා කරන්න බෑ. මෙම ලිපියත් The Theory of Art in Asia ආසියාවේ කලාන්‍යාය වැනි ඔහුගේ ප්‍රධානතම ලිපියක් දෙකක් මම පදනම් කරගන්නවා. ඔහු කුමක්ද මේ කියලා තියෙන කාරණය කියන එක ඉස්මතු කරගන්නට. පොදුවේ ගත්තල කුමාරස්වාමි විද්වතාන්ගේ ප්‍රවේශය වන්නේ ලෝකයේ පවතින විවිධ කලා න්‍යායන් පමණක් නෙවෙයි කලා කෘති කලා රසඥතාවය කලාව පිළිබඳ ලියවුණු සමස්ත දර්ශනවාදය සහ කලාව පොදුවේ භාවිත වෙන්නේ සංස්කෘතික සන්දර්භවල කුමනාකාරයෙන් යන ආදී සියලුම දේවල් අරගෙන ඒවැයෙන් පිළිබිඹු වෙන සංකේතවත් වන යටිපෙළ පිළිබඳ සාර දර්ශනයක් ගොඩනැගීම බව පෙනී යනවා. නිදසුනක් ලෙස ඔහු අපි දන්නවා කලා ශිල්පවල ජනකතාවල මේ විතරක් නෙවෙයි අපි දන්නවා දැන් සුප්‍රකට ලංකාවේ පරිවර්තන වෙලා තියෙන මධ්‍යකාලීන සිංහල කලා මම මේවා කියන්නේ නැහැ මේවා සිංහල භාෂාවෙන් පරිවර්තන වෙලා තියෙන නිසා මේ වගේ කෘති විනිශ්චය ලිවීම සඳහා ඔහු විශාල වශයෙන් ලංකාවේ ඉන්දියාවේ ඉන්දුනීසියාව වගේ රටවල් වල ඇවිදලා තියෙනවා සංචාරය කරලා තියෙනවා නොයෙකුත් දුෂ්කර ගම්මානවලට ගිහිල්ලා තියෙනවා නොයෙකුත් අය හමු වෙලා තියෙනවා පිටපත් කරගෙන තියෙනවා විශාල වශයෙන් ඡායාරූප අරගෙන තියෙනවා. දැන් මේ සියල්ල ගත්ත විතරක් නෙවෙයි ඔහු අනිත් පැත්තෙන් ඒ කලාවන් පිළිබඳ සංස්කෘතියෙන් ලතින් භාෂාවෙන් ජර්මන් භාෂාවෙන් ප්‍රංශ භාෂාවෙන් ලියවුණු කෘති ඉංග්‍රීසි භාෂාවෙන් මේවා විශාල වශයෙන් කියවමින් ඒ මූලාශ්‍ර අතර තියෙන පෙරදිග සහ අපරදිග මූලික මූලාශ්‍ර අතර තියෙන සංසන්ධනය බැරෑරුම් විදියට කරලා තියෙනවා. එතකොට මේ සංසන්ධනාත්මක භාවය තමයි කලා විචාරයේදී මූලික ප්‍රවේශය ලෙස කුමාරස්වාමි උගතා දැකලා තියෙන්නේ. ඔහු මේ අපි මෙතනදී තෝරා ගන්නා කලාවේ ක්‍රිස්තියානි හා පෙරදිග නැතොත් සත්‍ය දර්ශනවාදය කියන ලිපියේ කියන මූලික කාරණයක් තමයි එතකොට පෙරදිග සහ අපරදිග වශයෙන් කලා ප්‍රභේද කළ හැකි නමුත් සාරාර්ථ වශයෙන් අපි ඔක්කොම කතා කරන්නේ එකම වචනකින්. එකම න්‍යායක් තමයි මෙම විවිධ ස්වරූපයෙන් යන්නේ. ඔහු කියනවා කලාවේ ක්‍රිස්තියානි හා පෙරදිග නැතහොත් සත්‍ය දර්ශනවාදයේ ලිපියේ ක්‍රිස්තියානය පෙරදිග ලෝකයෙන් වෙන් නොකරන. දැන් ලංකාවේ කුමාරස්වාමි ගැන කරපු සාකච්ඡාවල ගොඩාක් ජනප්‍රිය වුණේ ඔහු ස්වභාෂාවෙන් ඉගෙන ගන්නට කිව්වා ආසියාතික සංස්කෘතියේ සාරය දැක්කා ඒක ඇත්ත යම් ආකාරයකින්. නමුත් එතනින් එහාට මේක සාකච්ඡා වෙන්නට ඕනේ. ඔහු ඇත්තටම මේ දෙක වෙන් කරන්න කියන්නේ. ක්‍රිස්තියානිය පෙරදිග ලෝකයෙන් වෙන් නොකරමි කියන තැනින් තමයි The Christian and Oriental or True Philosophy of Art කියන ඔහු ඒ දේශනය ඔහු මූලිකයෙන් පටන් ගන්නෙ. එතකොට සෞන්දර්යාත්මක රසාස්වාදනය අත්‍යවශ්‍යයෙන්ම භාවාතිශය වෙයි. කුමක් හේන්දියත් සෞන්දර්ය යන වචනයෙන් උදක්ම අදහස් වන්නේ අවබෝධයකට වඩා එක්තරා හැඟීමක් බැවිනි. එතකොට දැන්
භාවිත විචාරයේ ඉඳන් අපි හුඟක් සාකච්ඡා කරලා තියෙන්නේ බටහිරින් ආපු බටහිර න්‍යායන් එක්ක අපි සාකච්ඡා කරලා තියෙන්නේ මේකත් එක්ක එන අවබෝධය විශ්ලේෂණ ක්‍රමය. නමුත් කුමාරස්වාමි වගේ කෙනෙක්ගේ විශ්ලේෂණයේ පදනමම භාවාත්මක භාවය හොයාගෙන යෑම. එතකොට මේ භාවාත්මක භාවයේ විෂයක් බවට පත් කරලා ඔහු කියන අවබෝධයකට වඩා ඒ හැඟීමක් වන බැවින්නේ හැඟීම කුමනාකාරයෙන් පැතිරිලා යනවාද. ඒ හැඟීම එවැනිම හැඟීම් තියෙන වෙනත් සම්ප්‍රදායන් එක්ක පැතිරුණේ කොහොමද? කියන්නේ නාට්‍ය ශාස්ත්‍රය කොහොමද සුම්මා තියොලොජියා එක්ක මධ්‍යකාලීන කෘතියක් එක්ක සම්බන්ධ වෙන්නේ? ඇරිස්ටෝටල් කොහොමද භරතමුනි එක්ක සම්බන්ධ වෙන්නේ? ඒවා කොහොමද ජනකලාව විශ්ලේෂණය කිරීමේදී සම්බන්ධ වෙන්නේ? දැන් මේක නිකන් අර දල සරල මෙන්න A වල මෙන්න B වල මෙන්න AB මෙහෙම යාවෙනවා වගේ අර අපි වගු ගහලා කරනවා වගේ සරල කාරණාවක් නෙවෙයි. සුන්දරත්වයනු පරිපූර්ණත්වයේ ආකර්ශනීය බලයයි. එතකොට ඔහු කියනවා දැන් ක්‍රිස්තියානි දර්ශනය අනුව ගත්තොත් පරිපූර්ණත්වය කියන එක ඒගොල්ලෝ ඉල්ලා සිටිනවා. ඒක නැවතත් ග්‍රීක දර්ශනයට යන්න පුළුවන් ප්ලේටෝගේ දර්ශනය තුලට පරම අයිඩියල් පරම දෙයක් ඉල්ලා සිටිනවා. එතකොට ඒ ඉල්ලා සිටින පරම දෙය වෙත පරිපූර්ණත්වය සාක්ෂාත් කර ගැනීමට තමයි කලාව කියන කාරණය සිදු කිරීමෙන් එෂ්ට කරන්න. එතකොට ඔහුගේ මූලික වශයෙන්ම දැන් ලංකාව වගේ රටවල් වල විශාල වශයෙන්ම බලපෑවි අපි දන්නවා පෙරදිග න්‍යාය ධර්මවලුත් අලංකාරවාදයේ තමයි සියබස් ලකරහරහා කෙරෙහි බලපෑවි. නමුත් ඇත්ත වශයෙන්ම ආසියාවේ කලා න්‍යාය The Theory of Art in Asia කියන ලිපිය ඔහු ප්‍රධාන වශයෙන් කියන්නේ ප්‍රධාන වශයෙන් ඉන්දියානු වූද අර්ධ වශයෙන් චීන වූද ප්‍රධාන වශයෙන් ඉන්දියානු වූද අර්ධ වශයෙන් චීන වූද මූලාශ්‍ර පදනම් කොටගත් පෙරදිග සෞන්දර්ය විද්‍යා න්‍යාය ගැන තමයි මම කතා කරන්න කියලා. දැන් ඇත්තටම අපි පෙරදිග කියන වචනේ ඉන්දියාවේ අලංකාරවාදයට ඌනණය කරගත්ත ලංකාවේ සියබස් ලකරහරහා අපට ඇති වුණු තත්ත්වය ඒකයි. අපි ධ්වනිවාදයේ රසවාදය ගැන කතා කළත් ඒවා දර්ශනවාද විදියට ඔය GSB සේනානායක වගේ එක්කෙනෙක් දෙන්නෙක් හැරුණාම ඉස්සරහට ගෙනිච්ච බොහොම අඩුවෙන් අපි මේ මතවාද පද්ධති ඉගෙනුව බව ඇත්ත විශ්වවිද්‍යාලවල. හැබැයි ඒවැ තියෙන ඥාන මීමාංසාත්මක භාවය දෙස කොයිතරම් දුරට ගියාද කියන එක කුමාරස්වාමි වගේ උගතෙක්ගේ ලේඛනවලදී අපිට පැහැදිලි වෙනවා. එතකොට පුළුල් ආසියාතික කලාපයකට අපිට ගමන් කර ගන්නට නම් ඒ කලාපයට ගමන් කරමින් ඒ පුළුල් ආසියාතික භාවය බටහිරත් එක්ක සම්බන්ධ කර ගන්නට නම් කුමාරස්වාමි ඇති කරලා තියෙන මහා පුළුල් ඥාන මීමන්සාව අපිට විශාල වශයෙන්ම බලපානවා. එතකොට යුරෝපීය හා ආසියාතික කලාව ගැන ඔහු කතා කරන කාරණා සුචරිත ගම්ලත් මහත්තයා රසවාදය ගැන සාකච්ඡා කරන්නට ගිහිල්ලා කලාව හා විඥානවාදය කියන පොතේ පිටු 291 කුමාරස්වාමිය මෙහෙම හඳුන්වනවා. ඔහු රසවාදය මහාචාර්ය සරච්චන්ද්‍රට හා හේම්පාල විජේවර්ධනට වැඩිය බොහෝ හොඳට තේරුම්ගත් අයෙක් තමයි ආනන්ද කුමාරස්වාමි. මේ දේශනයක මහාචාර්ය ගම්ලත් මහත්මයා කියන්නේ. භරතගේ කියමන රසවාදයේ සම්බන්ධයෙන් හරියට වටහාගෙන තියෙන්නේ ආනන්ද කුමාරස්වාමි. ආනන්ද කුමාරස්වාමි කියන්නේ කලාකෘතිය නිර්මාණය කිරීමේදී මිනිසා උත්තේජනය ලබන්නේ ආවේශිත වෙන්නේ තමන්ගේ හිත තුළම තිබෙන තමන්ගේ මනස තුළම තිබෙන තමන්ගේ අධ්‍යාත්මය තුළ තිබෙන කිසියම් ඊනියා බලවේගයන්ගෙන් නෙවෙයි. බාහිර ලෝකයේ බලවේගයන්ගෙන් කියලා. ඒ අතින් බලන විට සරච්චන්ද්‍ර ආදී ඒ රසවාදී අපට හඳුන්වපු අය ගම්ලත් මහත්මයා කියන්නේ ආත්මීය විඥානවාදී. කුමාරස්වාමි වෛශික විඥානවාදියෙක් කියලා තමයි හඳුන්වන්නේ. එතකොට ඒ විදිහේ හැඳින්වීමක් කළාට ඇත්තටම ඒක ඒ ආකාරයෙන්ම අපිට පිළිගන්නට බෑ. කුමාරස්වාමි මහත්මයාගේ ලේඛන අරගෙන බැලුවාම ඔහු විඥානවාදියෙක් හෝ භෞතිකවාදියෙක් විදිහට බෙදන්නට බෑ. ඇත්තටම ඔහුගේ නිර්මාණ අරගෙන මේ විචාර අරගෙන බැලුවාම ඊට වඩා පුළුල් තැනකට අපට යන්නට පුළුවන්. මොකද ඔහුගේ සංසන්දනයන් හරිම ප්‍රබලයි. දැන් උදාහරණයක් විදිහට ඔහු කියන්නේ පෙරදිග දාර්ශනික ගුරුකුලයක් වන සංකරාචාර්යයන් ගැන ඔහු සාකච්ඡා කරනවා. එතකොට ඊගාවට ඩාන්ටේගේ මධ්‍යකාලීන යුරෝපයේ හිටපු ශ්‍රේෂ්ඨ කවියෙක් වන ඩාන්ටේගේ කියමනක් අරගෙන සංකරාචාර්යයෙක්ට සම්බන්ධ කරලා සාකච්ඡා කිරීමක් ඔහුගේ තියෙනවා. එතකොට එහෙම කතා කරනකොට ඔහු කියනවා සංකරාචාර්යයන් කියනවා හීතනන්නාගේ රූපකය හීතල තනන කෙනෙක් ගැන කියමින් කියනවා ඔහු තම නිර්මාණ කාර්යයේ නිමග්නව සිටින කල්හි තම කාර්යයෙන් ඔබ්බෙහි ඇති කිසිවක් අවබෝධ කර නොගනී.
ඒ කියන්නේ ඔහු ඒ කාර්යයේම නිමග්න වෙනවා. තම කාර්යයෙන් ඔබ්බෙහි ඇති කිසිවක් අවබෝධ කර ඔබ්බෙහි කියන දෙයක් ගැන අවධානය යොමු කරන්නේ නැහැ. එතකොට ඔහු කියනවා මා හීතනන්නාගේ චිත්ත ඒකාග්‍රතාවය ඉගෙනගෙන ඇත. මමත් කලාව අධ්‍යයනය කරන්නෙක් විදිහට මේ හීතනන්නාගෙන් චිත්‍ර ඒකාග්‍රතාවය ඉගෙන ගත්තා කියන කාරණේ ඔහු කියනවා. එතකොට එහෙම කියන අදහස ඇත්තටම අපට පුළුවන් වෙනවා කිසියම් ආකාරයක ඔහු බටහිර කලාව ගැන දරපු මතත් එක්කත් සම්බන්ධ කරලා බලන්න. ඔහු ඩාන්ටේගේ අදහස් අරගෙන කියනවා යම් චිත්‍රයක් පරිපූර්ණව අඳින්නට නම් ඒ අඳින කෙනා චිත්‍රය බවටම පත් වෙන්නට ඕන. ඒ කියන්නේ සමස්තය බවටම පත් වෙන්න ඕන. ඒකට ඇත්තටම එහෙම පත් වෙන්න බෑනේ අපි ප්‍රායෝගිකව දන්නවා. නමුත් හැකිතරම් එතෙන්ට ආත්මීයව ගමන් කරන්න ඕනේ. මෙන්න මේ කාරණේ තමයි කුමාරස්වාමී කලා විචාරයේ තියෙන ඉතාමත්ම වැදගත් චින්තන අනුව විදියට අපට දකින්නට පුළුවන්. එතකොට කුමාරස්වාමී විද්වතානන් විසින් සිදු කරන ලද කලා විචාරයේ තවත් එක අංශයක් විදියට අපට දකින්නට පුළුවන් අර සංකල්පයක් තිබුණා රොඩ්යාඩ් කිප්ලින් කියන ඉංග්‍රීසි ලේඛකයා හැම ඉන්දියාවේ ජීවත් වුණු කෙනෙක්. විශාල වශයෙන් ඔහු ගෙනාපු මතයක් විදියට සමාජගත කරනවා මේ ඊස්ට් ඇන්ඩ් වෙස්ට් කියලා යාගේ තියෙනවා බැලඩ් ඊස්ට් ඇන්ඩ් වෙස්ට් කියන එකේ කියන්නේ ඕ ඊස්ට් ඉස් ඊස්ට් ඕ වෙස්ට් ඉස් වෙස්ට් ඒ කියන්නේ හැම වෙලේම පෙරදිග කියන්නේ පෙරදිග බටහිර කියන්නේ මේ බටහිර මේ දෙක කිසි දිනක එක් නොවේ කියලා. ඇත්තටම ඒ අදහස් කුමාරස්වාමී වගේ අයගෙන් සම්පූර්ණයෙන්ම වැරදි බවට පත් වෙනවා. මොකද මේ කාලේ ලෝකයේ තිබුණ ඒ වගේ සංවාදයක් යටත්විජිතවාදය ඔස්සේ සමහර උගතුන් ඒ වගේ බෙදීම් ඇති කළා. ඒකට මේ බෙදීම් ඔස්සේ සමහරු ඒ බෙදීම් තව තීව්‍ර කළා ඇත්තටම. එතකොට මෙතෙන්දි දේශ සීමා වර්ගය උත්පත්තිය ජාතීන් මේ වගේ දේවල් වලින් පටු සීමා වලින් ඔබට ගිහිල්ලා පොදුවේ මේ සියල්ලම එකසේ දැකීමක් තමයි කුමාරස්වාමීගේ තියෙන ඒවැ තියේ දාර්ශනික පද්ධතිවල ඒ කලාත්මක පද්ධති තුල තියෙන සාරයන් වල තියෙන සාම්‍යතා මොනවද? වෙනස්කම් මොනවද? ඒ තුලින් අපට අත්පත් කරගත හැකි ඥානය මොනවද? පෙරදිග හා අපරදිග සංස්කෘතියේ පවතින විශේෂත්වය, උතුර හා දකුණ අතර ඇති විශේෂත්වය. එතකොට මේ මොනවද කියන කාරණා බලමින් ඔහු කියනවා ශිෂ්ටාචාරය ස්ථාපිත වෙන්නේ ඒ තුලින්. එතකොට කුමාරස්වාමී විද්වතානන්ගේ පෙරදිග හා අපරදිග පිළිබඳ විග්‍රහයට අනුව මේ දෙපාර්ශ්වයේම විශේෂත්වයක් ඇතිවන්නේ භාෂාවල් හේතු කොටගෙන. එහෙත් පෙරපරදිග ජනයා වෙනස් වචනමාලා යොදා ගනිමින් කතා කරන්නේ එකම අධ්‍යාත්මික භාෂාවක් යන්න ගැඹුරින් සැලකිය යුතු අදහසකි. ඔවුන් ප්‍රකාශ කරන මූලික අදහස එක සමානයි. අකාලික දර්ශනවාදියෙකු ලෙස කුමාරස්වාමීව හැඳින්වෙනවා. එතකොට අකාලික කියන්නේ යම් යම් කාලවලදී දැන් තියෙනවනේ මෙන්න මේ භූගෝලීය ප්‍රදේශයේ යථාර්ථය මේකයි මේ කාලේ යථාර්ථය මේකයි වගේව කලා විචාරයේ මේ කාලේ බෙහෙවින් ඇවිල්ලා තියෙනවා. එහෙම යථාර්ථයන් යම් තරමකට තියෙනවා. නමුත් කලාවේ සාරය සොයාගෙන යනකොට ඒක අකාලික තත්ත්වයක් තියෙන්නේ. එතකොට මේ අකාලික තත්ත්වය තුළ ඇති වෙන්නේ විශ්වපුරවැසියෙක්. විශ්වපුරවැසියා පිළිබඳ කාරණාව මැනවින්ම අරගෙන ආපු ඒ යුගයේ විද්වතුන් දෙදෙනා තමයි ආනන්ද කුමාරස්වාමී සහ රබීන්ද්‍රනාත් tagore කියන විද්වතුන් දෙදෙනා. එතකොට ඔවුන් කියන්නේ ඇත්තටම කලාවේ තියෙන මේ පරම සද්ගුණය සම්බෝනම් කියන ප්‍රංශ වචනෙන් හඳුන්වලා තිනවා. පරම සද්ගුණය වෙත කලාවේ තියෙන ළඟාවීම පිළිබඳ කාරණාවක් තමයි ආනන්ද කුමාරස්වාමී කලා විචාරයේ තියෙන්නේ. එතකොට ඔහු ඇත්තටම බුදු පිළිමය පිළිබඳව ඉන්දුනීසියාව ඉන්දියාව වගේ රටවල් වල විශාල වශයෙන් Buddhist iconography, elements of Buddhist iconography, the origin of Buddha image. එතකොට මේ වගේ කෘති රාශියක් the origin of Buddha image and elements of Buddhist iconography වගේ කෘතියක් පටන් ගන්න මේ හැඳින්වීම මෙම පෙන්නනවා. එයා කියන්නේ මේ ඉමේජ් එක මේ බුදුන්ගේ රූපය නෙවෙයි බුද්ධ රූපය වෙනුවට හදපු ඉමේජ් එක තමයි මේ තියෙන්නේ. ඒකට ඉමේජ් එකේ ස්වභාවය කොහොමද තේරුම් ගන්න? ඒකේ අර්ථය කොහොමද තේරුම් ගන්න? ඒ තේරුම් ගැනීම සම්බන්ධයෙන් අපි අපගේ සිත් තුළ ගොඩනගාගත යුතු දේවල් මොනවද? එතකොට මේ කාරණාව දිගින් දිගටම කතා කිරීමේදී ඔහු දැන් සෙන් කතාවක් අරගන්නවා එක තැනක. දැන් කලාවේ අරමුණ මොකක්ද?
එතකොට ඔහු පෙන්නනවා මේ ආනන්ද අමරසිරි මහත්මයා පරිවර්තනය කරපු පොතේ 144 වෙනි පිටුවේ මේක තියෙනවා. මේ කියන්නේ කලාව සමග ආගම ගනුදෙනු කරන විදිය නෙවෙයි කලාව සමග භෞතිකවාදීන් ගනුදෙනු කරන. එක සම්ප්‍රදායන් තුළ කලාව සමග ගනුදෙනු කරපු විදින් වෙනස්. එතකොට දෘෂ්ටිකෝණ දෙක අතර වෙනස නිශ්චය කන්දනය කිරීමක් සෙන් පූජකවරයෙකු වන ටැන් හසියා පිළිබඳ එක් ප්‍රකට කතාන්දරයක මෙසේ දැක්වේ. ඔහු තමාගේ ගිනිමැලේ දැල්ලීම සඳහා දැවමුවා බුදුරුවක් පාවිච්චි කළා. ඒ කෙසේ එසේ වුවද ඔහු පිළිම සංහාරකයෙකු වශයෙන් නොව හුදෙක් තමාට සීතල දැනුණු බැවින්. එතකොට දැන් පේනවා කලාවේ එක සම්ප්‍රදායන් තුළ ඒ දර්ශනවාදයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ සෙන් පූජකයා තමාට සීතල දැනුණාම දැවමුවා බුදුරුවක් පුච්චලා සීතල නැති කරගන්න. හැබැයි ඔහු පිළිම සංහාරකයෙක් නෙවෙයි. දැන් අපි හුඟක් වෙලාවට සම්ප්‍රදාය අර්ථකථනය කරලා තියෙන ලංකාවේ සම්ප්‍රදාය anu පැරණි දෙයක්, නවීනත්වයේ anu රැඩිකල් ප්‍රගතිශීලී දෙයක්. එතකොට ඒ විදිහේ කාරණා ඇත්ත වශයෙන්ම ඉතාමත්ම භයානකයි කලා විචාරයේදී ක්‍රියාත්මක වෙන විදිහ. එතකොට දැන් බටහිර වුණත් T.S. Eliot Tradition and Individual Talent මහාචාර්ය සුරවීර මහත්මයා පරිවර්තනය කළා තියෙන සම්ප්‍රදාය හා ප්‍රත්‍යේක කෞශල්‍ය කියලා මේ ලිපිය ආදිවාසී රණවීර මහත්මයාත් වෙන නමකින් පරිවර්තනය කළා තියෙනවා. එතකොට මේ ඒ වගේ කාරණාවලදී නූතනවාදී සෞන්දර්ය ව්‍යාපාරයේ ප්‍රධානීෙක් වුණ T.S. Eliot පවා සම්ප්‍රදාය දැක්කේ සජීවී දෙයක් විදිහට. ඒක ග්‍රීක රෝම වේවා පුරාණ භාරතීය වේවා ඒ තුලින් අපිට උකහාගත හැකි දේවල් මොනවද කියන කාරණය විශාල වශයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට මේ ආදී වශයෙන් තියෙන කාරණා අපේ රටේ වර්තමානයේ අපි හිතන්නේ නැහැ. අපි නිකන් කලා විචාරයේදී රැඩිකල් වීම සම්ප්‍රදායෙන් බැහැරවීම වගේ වචන කිසිම වග විභාගයක් නැතුව ඒ පිළිබඳ ඥාන මීමාංසාව ගැඹුරින් තියාගන්න නැතුව මේ කටයුතු කරන බව පේනවා. ඉතින් මේ නිසා ආනන්ද කුමාරස්වාමීගේ කලා විචාරයේ පිළිබඳ මේ සිද්ධාන්ත දැන් සිංහලටත් පරිවර්තන වෙලා තියෙන හින්දා අපිට සිද්ධ වෙනවා නැවත නැවත කියවමින් නැවත නැවත විග්‍රහ කරමින් තේරුම් ගැනීම. ඔහු කියනවා ඔබ රාජාලියෙකු දකින විට දකුණුවේ සුදීමතුකගේ කොටසකි. අහස දෙවියන් වහන්සේගේ මහිමේ ප්‍රකාශ කරයි. එතකොට බලන්න දැන් ඔහු භෞතික දර්ශනයක් චිත්‍ර ශිල්පියෙක් ප්‍රතිමා ශිල්පියෙක් කවියෙක් දකින අනුභූතියක පවා තියෙන දාර්ශනික තත්ත්වයන් තමයි බලන්නේ. රාජාලියෙකු දකින විට දකුණුවේ සුදීමතුකගේ කොටසක්. ඒකත් ශ්‍රේෂ්ඨත්වයේ එක කොටසක්. අහස දෙවියන් වහන්සේගේ මහිමේ ප්‍රකාශ කරයි. එතකොට අහස පෙන්වන්නේ රාජාලියා ඉගිලෙන දෙවියන්ගේ මහිමේ. දැන් මේවා විඥානවාදී දේවල් විදියට බැහැර කිරීමක් අපේ පටු භෞතිකවාදී විචාර ප්‍රවේශවල තියෙනවා. නමුත් එහෙම අපට මේවා බැහැර කරන්න බෑ. එතකොට චිත්‍ර කලාව එක්කයා සාහිත්‍ය කලාව සසඳනවා. ඒ සසඳලා ඔහු කියනවා ඔහුගේ The Theory of Art in Asia මේ ආසියාවේ කලානියාය කියන මේ ග්‍රන්ථයේ මේ ලිපියේ කියන චිත්‍ර කලාවේ විෂය පතේ ලෙස පවතින සාදෘශ්‍ය සමාන බව රමාන රූපයක් පිටපත් කරනවා. ඒක වෙනස් වෙන්න පුළුවන් තව විදියකට ගුවර්නිකා වගේ පිකාසෝගේ. එතකොට සාදෘශ්‍ය සාහිත්‍ය සමග සංසන්දනය කළ හැකි වන්නේ කාව්‍ය දේහය. එතන කාව්‍යයේ ශරීරය ලෙසය. ඒ අර්ථය හා ශබ්දයේ එකඟතාවයේ ලෙස සංගතාකාරයෙන් අර්ථ නිරූපණය කෙරේ. අපි ශබ්දාර්ථ භාගය කියලා කියන්නේ ඒක. එතකොට සාරුප්‍යයන් හා සමග ඒ සසඳනු ලබන්නේ දැනුමට අත්‍යවශ්‍ය වන්නා වූ සංකල්පය හා ඉන්ද්‍රිය ගෝචර අනුභූතියේ දර්ශනමය සමායෝජනය පිළිබඳ හාඟවමිනි. දැන් මේ වගේ වචන බහුලයි ඔහුගේ කලා විචාරයේ. ඔහු කරලා තියෙන විචාරයක සිංහල පරිවර්තනය පවා කියවීමට සෑහෙන කාලයක් සෑහෙන වෙහෙසක් ශ්‍රමයක් යොදන්නට වෙනවා. දැන් බලන්නකෝ සංකල්ප ඉන්ද්‍රිය ගෝචර අනුභූතියේ දර්ශනමය සමායෝජනය පිළිබඳව හාඟවමිනි. එතකොට අපිට කල්පනා කරන්න වෙනවා මේ සංකල්ප වලින් කියන්නේ මොනවද කියලා. එතන තරුණ පිරිස අද අපේ තරුණ පිරිසට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙවැනි කිසියම් බුද්ධි කලම්බනයක් කළ හැකි විද්වතුන්ගේ ලිපි ලේඛන අපි පරිවර්තන මාර්ගයෙන් හරි සාකච්ඡා කරන්නට වෙනවා. එතකොට එහෙම නැති වුණොත් අපේ නිර්මාණ සාහිත්‍යයත් අපේ සම්ප්‍රදායත් අපේ විචාර සම්ප්‍රදායත් තුළ ඇත්ත වශයෙන්ම අද ඇතිවිලා තියෙන නිස්සාරභාවය කෙනෙක් කියන ඒවා තේරෙන්නේ නැහැ. කෙනෙකුට තේරෙන්නේ නැහැ. තරුණයන් විශාල වශයෙන් පොත් ලියාගෙන එවැනිම මම්මුලා වුණු තරුණයන් එකතු කරගෙන 100,000 ගණන් එකතු වෙලා සූම් මීටින් පවත්වමින් අපි දන්නවා අද විශාල ජරා ජීර්ණ තත්ත්වයකට වැටලා තියෙනවා. මොකද මේ නියම ආහාර කොටස් නොලැබුණාම තාගෝර්
ආනන්ද කුමාරස්වාමි වගේ උගතුන් පිළිබඳ අපි දන්නවා අපේ විශ්වවිද්‍යාලවල ඉතා හොඳ තියක් කුමන මට්ටමින්වත් අපිට උගන්වන්න බැරි වෙලා තියෙනවා. ඒ උගන්වන්න බැරිවීම ඇතුලේ අපිට මන්ද පෝෂණයෙන් පෙළෙන මිනිසුන් කොටසක් බිහිවීම වළක්වන්නට බෑ. එතකොට මේ දේශනේ මම පවත්වන්නේ මේ අන්නේ මන්ද පෝෂණ තත්වයට එරෙහිව අපට දෙන්න පුළුවන් පෝෂණීය කොටස් දෙන්නට. එතකොට මේ කාරණාවේදී දැන් ඔහු බලන්නේ ආගම් තුල තියෙන දැන් විමල් දිසානායක මහත්මයාත් කියනවා මේ සම්ප්‍රදාය ගැන ආනන්ද කුමාරස්වාමීගේ අදහස ආගම සහ සංස්කෘතිය තුලින් තමයි අපිට තේරුම් ගන්නට වෙන්නේ කියලා. ඊට පස්සේ මොඩර්නිටි නූතනභාවය සහ ධනවාදය කෙරෙහි ඔහුගේ තිබුණු ප්‍රතිවිරෝධය කොහොමද තේරුම් ගන්න කියලා යම් දීර්ඝ සාකච්ඡාවක් enabling traditions කියන කෘතියේ විමල් දිසානායක මහත්මයා ඉදිරිපත් කරනවා. මේ ලිපිය මට පළ කරගන්නට උනොත් මම මේවා වෙන වෙනම රෙෆරන්ස් දාලා ෆුට්නෝට් දාලා පිළිවෙලකට අරගෙන පෙන්නනවා. නමුත් මට දැනට අවශ්‍ය වෙන්නේ තියෙන කාලයත් එක්ක මූලික කාරණා කීපයක් ඉදිරිපත් කිරීම තමයි ආනන්ද කුමාරස්වාමී කලා විචාරය. දැන් ඔහු මේ පෙන්නලා දෙන කාරණාවක් තමයි දෙවියන් වහන්සේ උත්තරීතර කලාකරුවාසේ දක්වන රූපකය ක්‍රිස්තියානි ශාස්ත්‍රීය සම්ප්‍රදාය තුලද දිස්වේ. උදාහරණයක් දක්වතොත් තෝමස් ඇක්විනාස් මුනිවරයාගේ ප්‍රකාශය අනුව කලාකරුවාගේ මනසෙහි පහළවන ආකෘතිය මාර්ගයෙන් කලා නිර්මාණයකට දෙනු ලබන්නා වූ ආකෘතිය ඔහුගේ පහසුවෙන් වටහාගත් වදන ලෙස හැඳින්විය හැකි අතර ඒ අයුරු දෙවියන් වහන්සේගේ වදනින් හැම සත්වයකුටම ආකෘතියක් ලබා දෙනු ලබයි. එතකොට ක්‍රිස්තියානි දර්ශනයේ කලාව සම්බන්ධයෙන් තියෙන සාරය මොකක්ද කියන එක තෝමස් ඇක්වයිනාස් මුනිවරයා හරහා ඔහු ලබා ගන්නවා. එතකොට අනිත් පැත්තෙන් පෙරදිග දර්ශනයේ තියෙන කලාව පිළිබඳ සාරය ඒ ආකාරයෙන් ලබා ගන්නවා. එතකොට මේ ඒ විදිහටම චීන සම්ප්‍රදායන් වල ඒ වගේ ජපන් සම්ප්‍රදායන් වල තියෙන සාරාත්මක භාවය ලබා ගන්නවා. එතකොට මේ සාරාත්මක භාවයන් ලබා ගැනීම අතරේ එතකොට ඔහු මේ පිළිබඳ සාදුෂ්‍ය නම් සමරූපතාවයයි. එහෙත් එය ඡායා මාත්‍රයන්ෙන් අදහස් කරන දෙයට වඩා උපමාවයන්ෙන් අදහස් කරන දෙයට වඩාත් සමාන වෙයි. දැන් බලන්න මේ වගේ දේවල් දැන් මේවනේ සඥාර්ථවේදීන් එහෙම කතා කරනකොට ලෝකයේ දැන් රෝලන් බාත් ගැන එහෙම කතා කරනකොට රෝලන් බාත්ගේ ලේඛන අරගෙන අපි යමක් විමර්ශනය කරන්න ගත්ත උත්සාහයන් බලනකොට භාෂාවෙන් ඔබට වෙනත් සංකේත වෙනත් දේවල් වලින් කියවෙන දේවල් මොනවද කියන එක තමයි ඒගොල්ලෝ කියන්න උත්සාහ කරලා තියෙන්නේ. දැන් ලංකාව ඇතුලේ අවාසනාවකට මේ මතවාද සාකච්ඡා කරන්නේ මේ දර්ශනවාදී පදනමට ගිහිල්ලා නෙවෙයි. මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් මේ තමයි තියෙන්නේ. ඒ මොකද අපිට මේවා තුලනය කරලා බලන්න මේ පළවෙන පරිවර්තන ගැනවත් සාකච්ඡාවක් නැහැ. දැන් ඔහු කියනවා ඡායා මාත්‍රය සමරූපතාවය කියන එක අරන් ඡායා මාත්‍රයන්ෙන් අදහස් කරන දෙයට වඩා උපමාවයන්ෙන් අදහස් කරන දෙයට වඩාත් සමාන වෙයි. කවර දෙයක්ද එහිම නිරූපණයත් අතර පවතින සමරූපතාවය කියන්නේ ලියන දේ අනුභූතිය සහ ලියන දේ පිටපත් කරන චිත්‍රය සහ එයට මුල් වූ දෙය කවර හෝ දෙයක් එහිම නිරූපණයක් අතර පවතන සමරූපතාවය සෝබාදහමේ ඇති සමානතාවයෙන් විය නොහැකි බව ඇත්ත වශයෙන්ම පැහැදිලියි. ඒක ඒ විදිහටම වෙන්නේ නැහැ. එතකොට පරිකල්පනාත්මකව එකතු වෙන්නේ මොනවද? එහෙත් එය සමාන හෝ අනුකරණාත්මක හෝ නැතහොත් ඒ දෙකම විය යුතුය. නිරූපණය විසින් අනුකරණය ලබන දෑවනුවේ ද්‍රව්‍යයෙහි අදහස නැතහොත් ප්‍රභේදයයි. වස්තුවේ ඇති මූලික ද්‍රව්‍ය පසිඳුරන් මගින් අවබෝධ කරගනු ලබන ආකාරයට වඩා එමගින් ප්‍රඥා සම්පන්නව අවබෝධ කරගනු ලබයි. ආන්න දැන් ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ පසිඳුරන් මගින් අපි සතෙක් දැකලා බය වෙනවා. ඒ සතා සම්බන්ධයෙන් අපි ලස්සනයි කැතයි නැත්නම් අපි පැනලා දුවනවා. නමුත් ඒ සතා මූර්තියකට හෝ චිත්‍රයකට හෝ ඒ සතා නිරූපණය කරන කවියකට නැගුවොත් ඒ ඊට වඩා ප්‍රඥා ගෝචර භාවයෙන් වැඩි වෙනවා. එතකොට මේ නිරූපණය සහ ප්‍රඥාව අතර තියෙන සම්බන්ධය මොකද්ද? පරිකල්පනය මොකද්ද? මේවා මේ සියලුම කලා විචාර මතවාදී පද්ධතිවල පදනම් විදියට තියෙනවා. ලෝකයේ මධ්‍යකාලීන යුරෝපයේ වේවා චීනයේ ජපානයේ වේවා ග්‍රීක රෝම වේවා ඊගාවට ජන කලාවල වේවා ඒවා එක එක විදිවලින් රූපණය වුණාට එකම කාරණාවක් විතර තමයි මේ හැමෝම කලාව තුලින් ගිහිල්ලා තියෙන කියන කාරණේ තමයි කුමාරස්වාමී කලා විචාරයේ මූලික පදනම වෙන්නේ. ඉතින් මේ කාරණය පිළිබඳ දැනට පළ වෙලා තියෙන ලිපි ලේඛන
විශාල ප්‍රමාණයක් නොවනත් සෞන්දර්යවේදය හා කලාරස වින්දනය කියන ආනන්ද කුමාරස්වාමි ලිපිසරණයේ ලිපි කීපයක්ම සම්පූර්ණ වශයෙන් පළ කරලා තියෙනවා ආනන්ද අමරසිරි පරිවර්තකයාණන්. ඒ ඔහු ඒවට ඉතාම වගකීම් සහගතව පාදක සටහන් ආදිය යොදලා පළ කරලා තිනවා. මේ පොතම සෑහෙන සාකච්ඡාවකට ගන්න පුළුවන් මේ ලිපි කීපයම. එතකොට ඒ සඳහා අපට ඕනනම් මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්මයා පළ කරපු ඒ මතය මොකද්ද? එහි නිර්වද්‍ය භාවය මොකද්ද? ඒ වගේ කතා කරන්න පුළුවන්. ඉතින් මම යෝජනා කරන්නේ අපි විශ්වවිද්‍යාල ගොඩනගා ගැනීමෙහිලා අපි කවුරුත් ගරු පීඨාධිපතිතුමන් ආචාර්ය මහාචාර්යවරුන් අංශාධිපතිවරුන් ඒ සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ අපට ප්‍රබුද්ධ ශිෂ්‍යයෙක් ප්‍රබුද්ධ ජීවියෙක් ප්‍රබුද්ධ සාහිත්‍ය සංවාදයක් සහ ප්‍රබුද්ධත්වයේ වෙත ගිහිලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ සදාචාර සම්පන්න භාවය මේ රටේ ශිෂ්ට භාවය මේ රටේ ආර්ථික සමාජ සංවර්ධනය සඳහා අපේ අධ්‍යාපනය කොච්චර ප්‍රතිබද්ධ කරන්න පුළුවන්ද කියන කාරණය තමයි අපේ වර්තමාන සාකච්ඡාවේ මූලිකත්වය වෙලා තියෙන්නේ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ විශ්වවිද්‍යාල මට්ටමකින් කිසියම් ප්‍රබුද්ධ දෙයක් පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කළ ඒක ශිෂ්‍යයාගේ පන්ති කාමරය තුළට සහ දේශන ශාලාව තුළට එසයින්මන්ට් එක තුළට තීසිස් එක තුළට ගියොත් විතරයි. ඒකට එවැනි තත්ත්වයක් අපේ කෙරෙන බව පේන්නේ නැහැ. ඇත්තටම අපේ රටේ විශ්වවිද්‍යාලයේ ඉන්න අයට වඩා බාහිර උගතුන් සාගෝර් ආනන්ද කුමාරස්වාමි වගේ අය පරිවර්තනය කරනවා. අපි දැන් ඇත්තටම අපි පරිවර්තකයෝ නෙවෙයි අපිට කරන්න පුළුවන් දෙයක් විදිහට මම යෝජනා කරනවා මෙවැනි ඉතාමත්ම වැදගත් සභාවක් මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨයේ පීඨ ප්‍රකාශන මමට ලංකාමුල්ල මහත්මිය ආචාර්ය ලංකාමුල්ල මහත්මිය කියුවා ඕන් ලියන ප්‍රකාශන ශිෂ්‍යයන් ගුරුවරු ඒවා ඇගයීම් ක්‍රම ඒවා පළ කිරීම සිදු වෙනවා කියලා. ඒවා ඉතාමත්ම වැදගත් වැඩ. ඒ ක්‍රියාවලින් තුළට මෙවැනි උගතුන් පිළිබඳ අදහස් සහ මේ කරලා තියෙන පරිවර්තන ඇතුළත් කරන්න පුළුවන් නම් තවත් මෙවැනි පරිවර්තකයෝට කියලා තවත් මේ වගේ පරිවර්තන කරලා ඒවා අපගේ සිලබස් වලට දාලා ටෙක්ස්ට් බුක් වලට පත් කරලා මේ ගැන පරිශන කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක අපේ විශ්වවිද්‍යාලෙන් අපි ඉටු කළ යුතු අනාගත වෙනුවෙන් ඉටු කළ යුතු මහා මෙහෙවරක්. ඉතින් මම වැඩිදුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතන්නේ දීර්ඝ කතාවක් නෙවෙයි අපි සිදු කළ යුත්තේ. කුමාරස්වාමි කියන්නේ ඉතාමත් බර චින්තකයෙක්. ඔහුගේ ලිපි ලේඛන වලින් එකක් දෙකක් හෝ කියවා ගැනීම යම් තරමකින් අපි වගේ අධ්‍යාපන මට්ටමක ඉන්න අයට සරල නැහැ. ඉතින් මම යෝජනා කරනවා අපේ ගරු ආචාර්ය මණ්ඩලයට ඒ වගේම උනන්දු සහගත අපේ ශිෂ්‍යයින්ට එකතු වෙන්නට කියලා මේ ආනන්ද කුමාරස්වාමි මහත්මයාගේ මේ පළ වෙලා තියෙන පරිවර්තන සහ අනිකුත් ලේඛන කියවමින් ඔහු ගැන කිසියම් ආකාරයක සාකච්ඡාවක් උනන්දුවක් සහ සංකතනයක් ඇති කරගන්න එමෙන්න නැවතත් මම ගරු පීඨාධිපතිතුමා මහා ආචාර්ය කුසුමලතා ලංකාමුල්ල මැතිනිය ප්‍රමුඛ විද්‍යෝදය ජයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සියලු දෙනාටම සහ මෙම දේශනයේ සහභාගී වුණු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මගේ වචන සල්පය නිමා කරනවා. බොහොම ස්තුතියි. මම ප්‍රනීත් අපේසුන්දර ඉතාම මේ ආලෝචනා රාශියක් බහුල අප අවදි කරන ප්‍රබුද්ධ මට්ටමේ විචාරයක් ප්‍රවේශයක් වූ ලබා දුන්නා. සෞන්දර්ය කලාව විචාරය පිළිබඳ ඇත්තටම මේ ශිෂ්‍යයින් පමණක් නොවේ අප ආචාර්ය බෞතුන් පවා කලා විචාරකයින් නිර්මාණකරුවන් දැන හැඳින ගත යුතු විශිෂ්ට චරිතයක් ඔහුගේ කාර්ය සාධනය ආනන්ද කුමාරස්වාමී විද්වතානන්ගේ. ඉතින් එම නිසා ඔහු පිළිබඳ මුද්දර තියෙනවා පොතපත ඇවිල්ලා තියෙනවා. නමුත් මේ සුද්ධිමතානන් කවුද කියලා බොහෝ අය දන්නේ නැහැ මොනවද කරලා තියෙන්නේ. ජියොලොජිස්ට් කෙනෙක් විශේෂයෙන්ම දැන් ඔය මධ්‍යකාලීන ලංකා කලා සම්බන්ධව ලියපු පොත ඔය මානව විද්‍යා අපේ අධ්‍යනාංශවල සිංහල අංශවල එහෙම වරින් වර පාවිච්චි කරන විවිධ පැතිවලට. එතකොට ලංකාවේ ශිල්ප ශ්‍රේණි ක්‍රමය කලාවන් ලාක්ෂා කර්මාන්තය සියලුම දේවල් අඩංගුයි. ඉතින් මේ අපේ චින්තක රණසිංහ මහතා අවධානය යොමු කළේ විචාර කලාව සම්බන්ධයෙන්. ඔහු ඉතාම හොඳ විදිහට පිරිපුන් අයුරින් මෙම කටයුත්ත නිම කළ බව දැනුම් දෙන්නට සතුටුයි. ඔබට බෙහෙවින්ම කෘතඥ වෙනවා. මම හිතන්නේ
කුසුම් ඔබ අවසාන මේ කතිකාවේ අවසානයේට බාර ගන්න. බොහොම ස්තුතියි. අපේ ආචාර්යතුමනි මම කැමතියි මේ අවස්ථාවේදී අපේ අසන්නන්ට යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන ලෙස චින්තක රණසිංහ මහත්මයාගෙන් තව දුරටත් තහවුරු කරගත යුතු කාරණා යමක් ඇතනම් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න මම කැමතියි. විනාඩි කිහිපයක් අපි අවස්ථාවක් දෙනවා නේද පීඨාධිපතිතුමනි? මම පොදු පාඨකයන්ට ආරාධනා කරන්න කැමතියි යම්කිසි අදහසක් ඔබට තහවුරු කර ගැනීමට තිබෙනවා නම් මේ චින්තක රණසිංහ මහත්මයාගෙන් මට කල්යාණි විජේසුන්දර ආචාර්යතුමිය අත්ස්වා කියලා මේ කල්යාණි මහත්මියට අවස්ථාව දෙනවා අපි ඔබේ අදහස ප්‍රකාශ කරන්න. ඔව් කල්යාණි මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ආචාර්යතුමිය. බොහොම ස්තුතියි මැඩම් අවස්ථාව දුන්නට. ඇත්තටම මට ප්‍රශ්නයක් යොමු කරන්න නෙවෙයි. අර මුලින්ම මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර කියනා වගේ ආනන්ද කුමාරස්වාමී කවුද කියලා අහන ශිෂ්‍ය ප්‍රජාවකුත් අපිට ඉන්නවා. ඒ වගේම චින්තක සර් කියනා වගේ චින්තන මන්ද පෝෂණයෙන් පෙළෙන ප්‍රජාවකුත් ඉන්න කාලෙක මම හිතනවා මේක ඊටාම කාලෝචිත වැඩක් කියලා. ඒ වගේම අර දැන් සිංහල අධ්‍යනාංශවල ඉන්න අපිට වැදගත් වෙන පැත්තක් තමයි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයා මතු කරන්නේ. ඒකෙදී අර සංසන්දනාත්මක තුලනාත්මක විග්‍රහයකට යනවා නම් අර රෝලන් බාර්ත් වගේ අයත් එක්ක කතා කරන්න පුළුවන් කියන එක මතු කිරීම සම්බන්ධයෙන් මම කැමතියි චින්තකසට ස්තුති වෙන්න. මොකද ඒක මමත් අද තමයි කියන්නේ ඒ අධ්‍යයනයට යන්න පුළුවන් නේද කියන එක මටත් අත උනේ සර්ගේ දේශනේ අහගෙන ඉද්දි. ඉතින් බොහොම ස්තුතියි සර්ට වගේම මේ වැඩේ සංවිධානය කරපු සියලු දෙනාටත් සහ මේ සඳහා අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන්න කැමතියි. ස්තුතියි. තව අය අත උස්සලා ඉන්න බව පේනවා. සමරනායක මහත්මයා නේද? සමරනායක මහත්මයා ඔබට අවස්ථාව තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමීට. මම අදහසක් ඉදිරිපත් කරන්න නෙමෙයි මම යෝජනාවක් ඉදිරිපත් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ අපේ චින්තක රණසිංහ මහත්මයාට. ඉතාම සාර්ගර්භ දේශනින් අන්තුරු මට හිතුණා එතුමාට ඉල්ලීමක් කරන්න, එතුමාගේ ගෞරවයෙන් ඉල්ලීමක් කරන්න. අපේ මීළඟ මම හිතන්නේ ඔබතුමී දන්නවා මේ ගැන. පස්සේ එතුමාට විස්තර කරන්න පුළුවන් වෙයි. මීළඟ සංස්කෘතික සංග්‍රහයක පළ කිරීම සඳහා එතුමාගේ දේශනේ සකස් කරලා අපිට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉතා හොඳයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි. වෙනස් අදහස් තියෙනවා නම් මම කැමතියි අවස්ථාවක් දෙන්න. කුසුම් මිස් මම සරණන්ද හාමුදුරුවෝ මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පුළුවන් හාමුදුරුවනේ. මේ මම කැමතියි පොඩි අදහසක් අහන්න මෙතුමාගෙන්. මේ ආනන්ද කුමාරස්වාමී මහත්මයා මේ බෞද්ධ කලාව සම්බන්ධයෙන් බුදු පිළිම සම්බන්ධයෙන් නම් ගැටලුවක් නැහැ. බෞද්ධ කලාව සම්බන්ධයෙන් මොනවා හරි දරපු අදහසක් ඔබතුමාට එක තැනකදී අහුවෙලා තියෙනවද? බෞද්ධ කලාව සම්බන්ධයෙන්. මෙහෙමයි අපේ හාමුදුරනේ දැන් කුමාරස්වාමී මහත්මයා ඒ බුදු පිළිම ගැන කරලා තියෙන සාකච්ඡාව ඇතුලේ සමස්තයක් විදියට පෙනී යන දෙයක් තමයි බෞද්ධ කලා චින්තනය තමයි එතුමාගේ විග්‍රහයට අහුවෙන්නේ. කියන්නේ විශේෂයෙන්ම දැන් ඒ පිළිමය කියන එකද origin of the Buddhist image and elementary of Buddhist iconography කියන පොතයා පටන් ගන්නෙම මේ බෞද්ධ පිළිම කලාව කියන එකෙන් අර්ථවත් වන්නේ කුමක්ද කියන කාරණය. එතකොට ඒ පොත ඇත්තටම සිංහලට පරිවර්තනය වෙලා නැහැ. එනමුත් දැන් මේ අපි සාකච්ඡා කරපු පරිවර්තිත ලිපි සම්ප්‍රදාය සමස්තය බලනකොටත් වෙන වශයෙන් නොවුනට බෞද්ධ කලාව පිළිබඳ යම් යම් ආකාරයේ සංසන්දනාත්මක විග්‍රහයන් දකින්නට පුළුවන්. අපි හිතමුකෝ ඔබ වහන්සේ හරි මම හරි වෙන කෙනෙක් හරි මේ පිළිබඳ පොඩි පොතක් අරගෙන හරි නැත්නම් නෝට් පෑඩ් එක ඉවර කරගෙන හරි බෞද්ධ කලාව පිළිබඳ කුමාරස්වාමී මහත්මයාගේ අදහස් කියලා අපි එකතු කරන්න ගත්තොත් සෑහෙන ප්‍රමාණයක් වෙන වශයෙන් මම හිතන්නේ තියෙනවා. ඒ වගේම ඔහුගේ ලිපිලේඛන නාමාවලිය ග්‍රන්ථ නාමාවලිය බැලුවොත් මම මේ පැත්ත ගැන විශේෂ අවධානයක් යොමු කළේ නැහැ. මේ පිළිබඳ ලියවුණු ලිපිලේඛන ග්‍රන්ථ සෑහෙන ප්‍රමාණයක් තියෙන බවයි පෙනී යන්නේ මට තේරෙන විදිහට.
හොඳයි මේ දැන් මම ඕක යොමු කරන්න හේතුව තමයි මම බෞද්ධ ශිෂ්ටාචාරයේ කලාව සහ මේ අනිත් පැත්තෙන් සෞන්දර්යාත්මක පැති ගැන අධ්‍යයනය කරද්දී සාමාන්‍යයෙන් බටහිර මේ විරුද්ධව දරන අදහස් වලට මෙතුමා යම් ප්‍රතිචාරයක් දක්වපු තැන් තියෙනවා මට මුණ ගැහිච්ච. ඒ කියන්නේ බෞද්ධ කලා රසාස්වාදය අනිත් පැත්තෙන් මේ ඔය නිර්මාණකරණය පිළිබඳව ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දහමක කලාවක් පෙන්වන්න පුළුවන්ද? එහෙම නැත්නම් රසාස්වාදයක් පෙන්වන්න පුළුවන්ද? සෞන්දර්යයක් පෙන්වන්න පුළුවන්ද? හැබැයි එතුමා පෙන්වන්න පුළුවන් කියන එකට සාධක මම ගොඩක් එකතු කරගෙන තියෙනවා. ඒකට පොඩි අදහසක් ගන්නයි මම ඔබතුමාගෙන් ඕක ඇහුවේ. හොඳයි. දැන් ඒක ඉතා හොඳයි. මොකද මේ කුමාරස්වාමී පළ කරන අදහස් ඇත්ත වශයෙන්ම එකම තැනක එකම මතවාදයකට කොටු කිරීම හරිම අපහසුයි. දැන් ඔහු යුරෝපය සහ ආසියාව ගැන කියනකොට දැන් මෙහෙම කියනවා එක තැනක මානව කේන්ද්‍රීය යුරෝපීය ජීවන දෘෂ්ටිය තුළ නිර්වත් මානව රූපය හැම විටකම විශේෂිත අර්ථාන්විත භාවයකින් යුක්ත වන්නාසේ පෙනී ගියේය. එහෙත් මනුෂ්‍ය ජීවිතය අනෙකුත් සත්වයන්ගේ ජීවිතවලින් වෙනස් කොට කල්පනාවට ලක් කරනු නැතහොත් වර්ගයෙන් නොව ප්‍රමාණයෙන් පමණක් අජීවී වන නිර්මාණයක ජීවිතයෙන් වෙනස් කොට කල්පනා කෙරුණු ආසියාවේදී එය කිසි දිනක යුරෝපයේෙන් නොවී. එතකොට ඔහු නිතරම පෙන්වන්න ගත්ත අවස්ථාව තමයි ආසියාතික චින්තනය ಭಾರತೀಯ චින්තනය සහ චීන ඒ සම්ප්‍රදායන් තුල ආරාමදු වගේ යුරෝපීය සාරය යුරෝපීය චින්තනය නෙවෙයි තිබුණේ. ඒකට ඒ නිසා මෙතන වෙනම චින්තන පද්ධතියක් තිබුණා කියන එක පැත්තකින් එන තර්කයක්. ඊගාවට එන තර්කය තමයි සමහර අවස්ථාවල මේ පද්ධති දෙකේ වෙනස්කම් තිබුණාට සාම්‍යයක් දැකිය හැකි අවස්ථා ගැඹුරු අර්ථයෙන් තියෙනවා කියලා. ඉතින් මේක ඇත්තටම සරලම නෑ. අපි මේක හොයාගෙන ගියොත් මම හිතන්නේ ඔබ වහන්සේට වෙනම දෙයක් ලියන්නට පරිශ්‍රණයක් ලියන්නටම මෙතන කරුණු තියෙනවා. ඒ ප්‍රවේශය මම දකින්නේ ඉතාම හොඳයි කියලා. මට අනේ බොහොම පිං ඒකට අදහසක් මතක් කරාට මැදතුමනි මට මෙන්න මෙහිම දෙයක් හිතුණා මේ ඕක කරද්දී මම ඇත්තටම එතුමා ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයටත් ඇමරිකාවේදී ගියා. දැන් බොහෝ දුරට එතුමා උත්සාහ ගන්නවා මට දැනෙන දේ සොයද්දී බටහිර ඒ කියන්නේ යුරෝපා පැත්තේ කෙනෙක් යමක් අදහසක් ඉදිරිපත් කරද්දී ඒකට මට තියෙන ගැටලුව මේමයි. එතුමා සාධක ඉදිරිපත් කරන්නේ නැතුව මම කියන්නේ අඩුවකට කියන්නේ මම දැක්ක දේ මම මේ ආන්නේ මට මේ එකතු කරගන්න. සාධකයක් දෙන්නේ නැතුව තමයි කෙලින් මේක ප්‍රතික්ෂේප කරලා නෑ සෞන්දර්යය කතා කරන්න පුළුවන්. එතකොට කලාව, එතකොට චිත්‍ර, මූර්ති, කැටයම් මේව ගෙනියන්න පුළුවන්. මේවා පුළුවන් කියලා අර එතන අර සාධකයක් දෙන්නේ නැති එකයි මට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයකට බටහිර කෙනෙක් කිව්වම ඒ බටහිර කෙනාට සාධකයක් දෙන්නේ නැතුව තමයි මෙතුමා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ කියලා මට අධ්‍යයනය කරාම තේරුණා. මේකනේ මට අර ඔබතුමාට පොඩි ඒ වගේ මොනවා හරි තිබුණා නම් මට හරි වටිනවා කියන හැඟීමෙන් මම ඔබතුමාට යොමු කරේ. හරි වටිනවා ඒ පිළිතුර මට. අපි මහාචාර්ය සාරානන්ද අත්උත්සාහගෙන සිටින බර්ට්‍රම් ලියනගේ මහත්මයා ආනන්ද මහත්මයා කියලා දෙන්නේ පේනවා මට. ඔව් බර්ට්‍රම් අපි බර්ට්‍රම් මහතාට අවස්ථාවක් දෙනවා ඔබේ අදහස ප්‍රකාශ කරන්න. බොහොමත්ම ස්තුතියි මැඩම්. චින්තක ඔයාගේ කතාවේදී එක තැනක කියවුණා අකාලික කියලා සංකල්පයක් පිළිබඳව. එතනදී මට මතුවෙච්ච ගැටලුව තමයි චින්තක දැන් අපි පශ්චාත් නූතනවාදයට එනකොට අපි ග්‍රෑන්ඩ් නැරටිව්ස් ප්‍රතික්ෂේප කරනවා. නමුත් දැන් මේ අකාලික කියන කතාබහ ඇතුලේ අපි ආපස්සට කිසියම් ආකාරයක ග්‍රෑන්ඩ් නැරටිව් එකකට යන්න හදනවා වගේ දෙයක්ද? ඒ කියන්නේ ආනන්ද කුමාරස්වාමී එක්තරා ආකාරයක ග්‍රෑන්ඩ් නැරටිව් තියරි එකක් යෝජනා කරන්න උත්සාහ කරපු කෙනෙක්ද වගේ අදහසක් මට ඒක ආවා. ඒක ප්‍රශ්නයක් හැටියට මම ඉදිරිපත් කරනවා. ඊළඟට මට පොඩි අදහසක් හැටියට ඉදිරිපත් කරන්නට ඕනේ මේ සමස්ත පාඨකයා වෙනුවෙන්. ඒ තමයි දැන් ආනන්ද කුමාරස්වාමී කියන්නේ එක්තරා ආකාරයක අසාධාරණයට ලක්වෙච්ච ශ්‍රී ලාංකීය පුත්‍රයෙක්. ඔහු ගැන හැදෑරීම අතිශය අවමයි කියලා අපි අද අඳුනාගත්තා. ඒ වගේම අසාධාරණයට ලක්වෙච්ච ශ්‍රී ලාංකීය පුත්‍රයෙක් තමයි ආර්ය දේව හාමුදුරුවෝ කියලා කියන්නේ.
ආර්යදේව හාමුදුරුවෝ ගැන ලෝකයේ මේ වෙනකොට ආචාර්ය උපාධි පවා සිද්ධ වෙනවා. එතකොට ඒ පිළිබඳ විශාල වශයෙන් පොතපත ලියවෙනවා. නමුත් ලංකාවේ දහම් පාසල් ශිෂ්‍යයෙකුටවත් ආර්යදේව හාමුදුරුවෝ ගැන උගන්වන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ මේ ආනන්ද කුමාරස්වාමී විතරක් නෙමෙයි අපි ඇත්තටම පොදුවේ ගත්තොත් එහෙම ඒ වගේ අපිට අහිමි වී ගිය ලාංකීය පුත්‍රයන් හදාරන්නට කියවන්නට යා යුතු ගමනක් තියෙනවා කියන එක පොඩි මතක් කිරීමක් කරනවා දෙවෙනියට. මේ කාරණා දෙක විතරයි මට අදහසක් තියෙන්නේ. ප්‍රශ්නෙට පිළිතුරක් මම බලාපොරොත්තු වෙනවා චින්තකයන්. Thank you. බොහොම ස්තුතියි බර්ට්‍රම් ලියනගේ මහත්මයා. මම හිතන්නේ සෑහෙන වැදගත් සිටිය යුතු ප්‍රශ්නයක්. මහාඥානයක් ආනන්ද කුමාරස්වාමීන් විසින් ගොඩනැගුවද කියන එක. දැන් මහාඥානයක් කියලා අපි මේ කියන්නේ ලෝකය මුලැමැද අග දකින්න විසඳන කිසියම් මතවාදී පද්ධතියන් නිදසුනක් විදියට මහාක්ෂාදය, ලිබරල් වාදය, ජාතිකවාදය වගේ වනේ මහාඥාන විදියට පෙන්වන්නේ. එතකොට මහාඥානයක් ආනන්ද කුමාරස්වාමී දාර්ශනික පද්ධතියේ ගොඩනැගුවාද කියන කාරණය අපි ඒක ඇත්තටම විදි දෙකකින් බලන්න පුළුවන්. එකක් තමයි මේ ආනන්ද කුමාරස්වාමී මහත්මයා මේ අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ, මේ පර්යේෂණ කරලා තියෙන්නේ මැකෝලේ සාමි වගේ අය විසින් ලංකාවේ ඉන්දියාව වගේ රටවල් වල මේ අධ්‍යාපන ක්‍රමයේ අතීතය ඒ දේවල් සම්බන්ධයෙන් ඇති කරගෙන තිබුණු අර දැඩි විවේචනශීලී ඒක සම්ප්‍රදාය විනාශ කරන්න අලුතෙන් මිෂනාරි අධ්‍යාපනය දෙන්න ඕන, මේක ශිෂ්ට නෑ, ඒ වගේ කාරණා ටිකක් උඩ යටත් විජිතවාදයේ මත පද්ධතියට විරුද්ධව පෙරදිග සාරයක් තියෙනවා. පෙරදිග සාරය අපරදිග සාරයට වඩා වෙනස් කියන එක ඉතාමත්ම ගැඹුරින් කියවීමක් තමයි කුමාරස්වාමී මහත්මයා මතු කරපු කාරණය. එතකොට ඒ කාරණේ තුල මහාඥානයක් එතුමාගෙන් පෙන්වීමේ හැකියාවක් තියෙනවා කියලා මම හිතනවා. මම ඒක කවුරු හරි හදලා ආනන්ද කුමාරස්වාමී වාදය කියලා එකක් නැහැ. නමුත් එවැනි වාදයක් හදලා පෙන්වීමේ හැකියාවක් සියුම්ම අධ්‍යයනය කළොත් නැති වෙන්නේ නැහැ. එතකොට පශ්චාත්නූතනවාදයේදී අපි ඒක ප්‍රතික්ෂේප කරන මහාඥාන ප්‍රතික්ෂේප කිරීමක් වුණාට අද මේ වෙනකොට නැවතත් කුමන ආකාරයෙන් හෝ මහාඥාන වලින් මුළුමනින්ම මිදෙන්නට පුළුවන් වෙලා තියෙනවද කියලා අපි නැවතත් හිතන්නට ඕනේ. දැන් ලංකාවේ වුණත් දැන් මහාඥාන සියල්ල සුන්බුන් කිරීම ඇතුලේ සිද්ධ වෙලා තියෙන යම් ශූන්‍යතාවාදී පටු අදහසක් නැති නිර්මාණශීලීත්වයෙන් තොර ශිෂ්ටාචාරයේ බිඳවට්ටන සුළු තත්ත්වයකට යෑමක් වෙලා තියෙන්නේ. දැන් යුරෝපයේ මේක මේ විදිහටම වුණේ නැත්තේ යුරෝපයේ සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයන සහ කලා ශිල්ප අධ්‍යයන දර්ශනවාද අධ්‍යයන සම්ප්‍රදාය හරිම තදයි අපට වඩා. මේ පශ්චාත්නූතනවාදය කියන දැවැන්ත සුලිසුලඟ ආවත් ඒ බිල්ඩින් ගලවලා ගියේ නෑ ඇත්තටම. ඒව ඇතුලේ ඒවා තිබුණා, ඒවට සම්බන්ධ වුණා. නමුත් ලංකාවේ මේ සුලිසුලඟ එනකොට අපේ බිල්ඩින් ගලවලා වැටිලාම ඉවරයි. එතකොට මේකට තිබුණේ නිකන් ඔහේ නිකන් හමාගෙන යන්නට විතරයි. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ විග්‍රහයක් තමයි මට ඒ ගැන කරන්න තියෙන්නේ. ඔබතුමා කිව්වා වගේ අපේ ගොඩක් අධ්‍යයන කරන්න අපි වැහිලා තියෙන චරිත ගොඩක් තියෙනවා. ඒ අපේ මේ චරිතවලත් අපි මේ අධ්‍යයනය කරලා තියෙන්නේ නිවැරදි නිශ්චිත පුළුල් රූපයෙන් නෙවෙයි. දැන් ආනන්ද කුමාරස්වාමී ගැන පාසල් පොතේ පාඩමක් තියෙනවා. නමුත් ඒ මොන අර්ථයෙන්ද? නිකන් සමහරට කැප්පෙටි පොළ වගේ වීරයෙක්ගේ ගානට මේක උනනේ වෙනවා වෙන්න පුළුවන් ඒ වෙනත් සන්දර්භයක. හරි කවුරු හරි වෙන මොකක් හරි තත්ත්වයකට. එතකොට ඊට වඩා මේ විශ්වීය පුළුල් භාවය ගැන කතා කරන සාකච්ඡාවක් අපට අවශ්‍යයි. ඒක අපි විශ්වවිද්‍යාල වලින්ම පටන් ගන්න ඕනේ කියන එකයි මම හිතන්නේ. බොහොම ස්තුතියි එතුමාට. ප්‍රගීතිකා සහ ආනන්ද මහත්මයා අතෝසවා අපට අදහස් ප්‍රකාශ කිරීමේ නන්දිකර මහත්මිය හෝ ආනන්ද මහත්මයාට අවස්ථාව තියෙනවා. මම මේ කතා කරේ අතට මේ අතිස්වේ මේ ප්‍රශ්නයක් අහන්න තරම් මට එහෙම අවබෝධයක් නැහැ. මම බොහොම ආසාවෙන් අහයි මේ චින්තක රණසිංහ මේ විද්වතානන්ගේ දේශනය මුල සිටම මම මේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා එතුමාට. මම දැනගෙන හිටියේ අතටම ආනන්ද කුමාරස්වාමී මහතා සාහිත්‍ය දලයක හැටියට තමයි. නමුත් ජියෝග්‍රැෆිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා කියන කාරණේ පිළිබඳව මම දැනගෙන හිටියේ නැහැ. ඒක නිසා මේ thank you very much චින්තක මේ මම ඒ ගැන වෙනම අධ්‍යයනය කරන්න ඕනේ. නැත්නම් අපි මේ ජියෝග්‍රැෆර්ස්ලා ගැන හොයනකොට ඒකේ ජියෝග්‍රැෆිකල් ලක්ෂණ මොකක්ද කියන එක. හරි thank you චින්තක ඒකට මම හිතන්නේ මේ ආනන්ද කරුණාරත්න මහත්මයා ගොඩක් පර්යේෂණ වල නිරත වෙන කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙක්. මම හිතන්නේ එතුමා ඒ දක්වපු උනන්දුව ඉතාමත්ම අගය කරනවා. මොකද එතනින් එහාට ඒ විෂය පිළිබඳ මට පුළුවන් මන් දන්න මේ මූලාශ්‍ර තියෙනවා නම් අන්තිමට යොමු කරන්න. බොහොම ස්තුතියි මේ ආනන්ද කරුණාරත්න මහත්මයාට. thank you චින්තක මහත්මයා. thank you very much.
මම ආනන්ද මහත්මයාට මම ඌණ පූර්ණයක් හැටියට කියන්න කැමතියි. ඇත්තටම මේ අමරදාස වීරසිංහ මහත්මයා ඇතුළු ප්‍රමුඛ සංස්කෘති සංගරා කණ්ඩායම ආනන්ද කුමාරස්වාමී වෙළුමක් සකස් කරලා තිනවා. ඒ වෙළුමේ තියෙනවා ආනන්ද කුමාරස්වාමී මහත්මයා විසින් khනිජ විද්‍යාව හා භූගර්භ විද්‍යාව පිළිබඳ ලියන ලද ලේඛන ඒවා සිංහලනය කරලා තියෙනවා. අපිට හිතා ගන්න බැරි විදියට අද වගේ අන්තර්ජාල පහසුකම් නැති සමයකත් අන්න ඒ තොරතුරු මම හිතනවා චින්තක රණසිංහ මහත්මයාට ආනන්ද මහත්මයාට ඒ පැත්තෙනුත් උදව් කරන්න පුළුවන් කියලා ඉවරලා. ඒක භූගර්භ විද්‍යාඥයෙක් හැටියට ආනන්ද කුමාරස්වාමී මහතා කරපු සේවය එක පැත්තකින් අගයන අතරම අපිට මේ සාහිත්‍ය විචාරයට සංස්කෘතියට කරන ලද සේවය පිළිබඳව මේ මහත් හිස්තැනක් තියෙනවා වර්තමානයේ ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන්. එනොත් පරිවර්තකයන්ට සහ චින්තක රණසිංහ මහත්මයා විසින් හඳුන්වා දෙන ලද ලේඛන අපි පරිශීලනය කරන්න අපේ විද්වත් මේ පිරිසට ආරාධනය කරන්න කැමතියි. ඒ අතරේදී මම ප්‍රගීතිකා ජයසේකර මහත්මියට ආරාධනා කරනවා ඔබගේ අදහස දක්වන ලෙස. ස්තුතියි ඔබතුමියට. මම ඇත්තටම මේ ප්‍රශ්නයක් අහන්න නෙමෙයි කතා කරේ, විශේෂයෙන්ම ස්තුති කරන්නත් එක්ක මේ ඇත්තට මටත් ඉතා වැදගත් අවස්ථාවක් වුණා මේ දේශනාවට සවන් දීම. අර එතුමා චින්තක රණසිංහ මහත්මයා කිව්වා ඒක දැනටත් මම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ. දැන් අපි පෙළ පොතක 9 ශ්‍රේණියේ පෙළ පොතේ දැනටත් පාඩමක් තියෙනවා තමයි එතුමා කිව්වා වගේ. මටත් ඒ අදහස තමයි ඇත්තටම කතා කරන්න ඕන වුණ දේ. මට කතා කරන්න ඕන උනේ දැන් ආනන්ද කුමාරස්වාමී ගැන පාඩමක් තිබුණට අර කල්යාණි විජේසුන්දර මහත්මිය කිව්වා වගේ ළමයි ඒ ගැන හරි අවබෝධයක් නැහැ කවුද මේ කියන්නේ කියලා. මටත් හිතුනේ අපි පාඩමක් දැම්මත් ඒ තරම් එතුමා ගැන ආකර්ශනීය විදිහට පරිවර්තනය වෙච්ච දේවල් චරිතයක් විදිහට එතුමා හඳුනා ගන්න දේවල් අපිට ඒ වෙලේ හොඳ ලියුමක් හම්බුනේ නැහැ. පාඩමක් විදිහට ලියපු එක සාර්ථක කියලා මමත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඒ තරම් දුරට හරි විෂය නිර්දේශ වලට ඇතුළත් කිරීම ප්‍රයෝජනවත් දෙයක් කියලා මාත් හිතනවා. අර චින්තක රණසිංහ මහත්මයා කිව්වා වගේ විශ්වවිද්‍යාල වලින් සහ පරිවර්තකයන් අතින් මේ වගේ අපේ රටේ වැදගත් දේවල් සරල පාඨකයන්ට හුඟක් ළඟ වෙන විදිහට දෙන්න පුළුවන් නම් ඒක අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න මං වගේ කෙනෙකුටත් අපිට අපේ කටයුතු වලට ප්‍රයෝජනයි වගේම දරුවන්ට මට හිතෙන අනිත් එක ගුරුවරුන්ට දැන් අර කල්‍යාණ විජේසුන්දර මහත්මිය කිව්වා වගේ ගුරුවරුත් හදිසියෙවත් ඒ කවුද කියලා දැනගෙන නොහිටියොත් අර පාඩම ආකාශයෙන්වත් ඒක කරන්න තියෙන පහසුකම නැතුව යනවා. ඉතින් මේ වගේ පොඩි උත්සාහයන් තුලින් හරි කීප දෙනෙක් හරි මේවා ගැන දැනුවත් වෙන එක සහ දැනුවත් කරන එක ගැන ස්තුති කරන්න තමයි මම කතා කළේ. බොහොම ස්තුතියි චින්තක සර්ටත් ඔබතුමීටත්. බොහොම ස්තුතියි ඔබතුමීටත්. වැදගත් අධ්‍යාපන ශාස්ත්‍රය තුලින් අපි මේ වගේ චරිත අරගෙන යෑමට අපි කටයුතු කරන්න ඕනේ මං හිතන්නේ. අපි ඒක කරමු ඉතින් පුළුවන් විදිහට. මං හිතන්නේ දිල්ෂානි දාබරේ ප්‍රශ්නයක් අහන අතොස්සන් මට පේන දිල්ෂානි දාබරේට අවස්ථාවක් තියෙනවා ඔබේ අදහස ප්‍රකාශ කරන්න. බොහොම ස්තුතියි. මම මගේ අදහසකුත් එක්ක සර්ගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. මම හිතන්නේ මේ දැන් ආනන්ද කුමාරස්වාමීව අපි අර කලින් කියපු විදිහට වීරයෙක් විදිහට වර්ග කරන මට්ටමට ආවේ. ඒ කියන්නේ අපේ මොකක් හරි එකක් තියෙනවා. එයා එක පැත්තකට වැඩිපුර සේවය කරනවා නම් එයාව අසවල් වර්ගයේ කියලා වර්ග කරනවා. එයාගේ අනික් සේවය සලකන්නේ නැහැ. උදාහරණයක් විදිහට ජී.බී. සේනානායක අපි කවියෙක් විදිහට මේ නවකතාකරුවෙක් විදිහට අඳුන ගන්නවා. හැබැයි එයාගේ විචාර පැත්තට උන සේවය මේ අපි එච්චර තකන්නේ නැහැ. හැබැයි විශාල වැදගත්කමක් තියෙන විචාර පොත් ගොඩක් කීපයක් ලියලා තියෙනවා ජී.බී. සේනානායක. අන්න ඒ වගේ මම හිතන්නේ ආනන්ද කුමාරස්වාමීව අපිට නූතන විචාරකයන්ගෙන් වේවා නූතන පාඨකයන්ගෙන් ගිලිහෙන්නේ අන්න එතනදී කියලා අපි කුලක කරගන්න හදනවා. අර අපි අහලා තියෙනවා මධ්‍යකාලීන සිංහල කලා දැන් ඒවා කියවලත් ඇති. ඒ පොත සම්බන්ධව කලා ශිල්ප යටතට එයා නිකුත් කරපු අදහස්. හැබැයි එතනින් එහාට අපි දන්නේ නැහැ සාහිත්‍ය සම්බන්ධව එයා ලියලා තියෙන ඒවා තියෙනවද? අන්න ඒ වගේ දේවල්. දැන් මෑතකදී ආනන්ද මරසිරි මම හිතන්නේ පරිවර්තනය කරලා තිනවා සෞන්දර්ය වේදේ හා කලා රස වින්දනය කියලා චින්තක සර්ගේ කතාවේ තුලදීත් ඒක කියවුණා. දැන් ඒකේ භාෂාවෙන් අපිට තේරෙනවා ඒක කොච්චර මේ බැලරුම් පරිවර්තනයක්ද කියලා. සමහරක් වචන තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ හරිම සරල නැහැ ඒවා. ටිකක් ගැඹුරින් තේරුම් ගන්න ඕනේ ඒවා කියලා. ඒතර මට මෙහෙම අදහසකුත් හිතෙනවා. ඒ කියන්නේ දැන් ඉන්දියාවේ තාගෝර්ලා බ්‍රහ්මෝ සමාජ වලින් දැන් ගාන්ධිලා එක පැත්තකින් පෙරදිග සංකල්පයම බදාගෙන
අහිංසකවාදය අන්නේ පැත්තට නැඹුරු වෙලා ඉද්දී තාගෝර සම්පූර්ණයෙන් මේක අතෑරියේ නැහැ. පෙරදිගවාදය සම්පූර්ණයෙන් අතෑරියේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ඉංග්‍රීසියට මේ එලවෙලව පහර දුන්නෙත් නැහැ මේක පරගති භාෂාවක් කියලා මේ ඒකෙන් ගන්න ඕන ටිකක් ගත්තා. මම හිතනවා ආනන්ද කුමාරස්වාමීත් ඒ දේ කළා. එයා මේ ඉංග්‍රීසි භාෂාවෙන් ලිව්වා. එතකොට මේ දැන් ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි ලියපු ගණනාත උපසේකර ආනන්ද කුමාරස්වාමී තව ඉන්නවා. ඒ පිරිස සම්බන්ධව අවධානය එක්තරා විදිහකින් ගිලිහෙලා දෝ කියලා මේ අර එක්ක භාෂාව සම්බන්ධ දැන් රාජභාෂාව සිංහල කරපු එකේ මොකක් හරි ඒකෙත් බලපෑමක් තියෙන්නේ නැති මේ ඉංග්‍රීසි භාෂාවට නැත්නම් පරිවර්තන වෙතම යන්න නැත්නම් මුල් ඉංග්‍රීසි කෘති කියවන්න තියෙන බීතිකාව දැනට නූතන පාඨකයන්ගේ තියෙන බහුතරයක් ගැන මම කියන්නේ පොදුවේ. එතකොට මේ ආනන්ද කුමාරස්වාමී ඒ පැත්තට ගිය කෙනෙක්. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් තමයි ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ලිපි ලියුවේ. අඩිපුර. එතකොට මේ මට හිතෙනවා එහෙම එයාගේ කියන්නේ මම කියන්නේ එයාව නූතන කතිකාවට ගිලිහෙන්න මට දැනෙන හේතු. එතකොට මම චින්තක සර්ගෙන් අහන්න කැමතියි දැන් නූතන විචාරකයන් නැත්නම් ඉදිරියේ විචාරය කරන්න එන්න නියමිත පිරිසට ආනන්ද කුමාරස්වාමීගේ කලා විචාර වලින් ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවා කියලාද සර් හිතන්නේ? කියන්නේ මෙන්න මේ කියන ඒවා අනුගමනය කළොත් හොඳයි. කියන්නේ සම්පූර්ණයෙන්ම ආනන්ද කුමාරස්වාමීගේ විචාර කලාවම මේ කොපි කරන්න කියන එක නෙමෙයි. ඒ සාධනීය තැන් මොනවද අපි මේ කතාව ඇතුළතදී කියවුණා. මම කැමතියි සාරයක් විදියට කෙටියෙන් දැනගන්න. බොහොම ස්තුතියි. කෙටියෙන් උත්තරයක් දෙන්නම්. අපේ මහාචාර්ය බිහේෂ්චින්දක සම්පත් මහත්මයාත් අදහස් දීලා ඒවලා තියෙනවා. ඊටාම වැදගත්. මම හිතන්නේ අපිට ගන්න තියෙන මූලිකම දේ විවිධ දාර්ශනික කලා විචාර පද්ධති අතර තියෙන සාම්‍ය සහ වෙනස කොහොමද අපි උපයෝගී කරගන්නේ කියන කාරණේ. දැන් ඇත්තටම ඔහු කියනවා ආසියාවේ කලා න්‍යාය. දැන් හොඳම දේ තමයි මේ සෞන්දර්ය වේදය කලා රස වින්දනය කියලා මේ ආනන්ද අමරසිරි මහත්මයා පරිවර්තනය කරපු ලිපි ටික අරගෙන කියවීම හෝ ඒ ගැන තීසිස් එකක්, ඒ ගැන විචාරයක්, විමර්ශනයක්, සාකච්ඡාවක් තරුණ පරපුරට කරන්න පුළුවන් නම් ඔහු එහි 161 වෙනි පිටුවේ ආසියාවේ කලා න්‍යාය කියන ලිපියේ කියනවා කියන්නේ ධ්වනිය ගැන ව්‍යංගය කරන කොටගෙන අර්ථයේ මතු පිටවන ප්‍රතිරාවයේ ධ්වනියන්නේ අදහස් කරේ. ව්‍යාකරණයේදී හෝ තර්ක ශාස්ත්‍රයේදී වදනක් හෝ අනෙක් සංකේතයක් ශක්තියින් දෙකක් පමණක් දරන බව පිළිගැනේ. එනම් වාච්‍යාර්ථය අභිදාහ ව්‍යංග්‍යාර්ථය ලක්ෂණ උදාහරණයක් දක්වතොත් ගෝපාලයන්හි වාච්‍යාර්ථය වන්නේ ගවපාලකයා යන්නයි. ඒත් නිරතුරුව එය ක්‍රිෂ්ණ යන අර්ථවත් කරයි. දැන් මේක W.F. ගුණවර්ධන මුදලිතුමා වැනි අයගේ අලංකාර දර්ශනයට ලියලා තියෙන සමහර ඒ දේවල් ධර්මාලෝක විවරණය GSB සේනානායක වගේ අයගේ එහෙම තියෙනවා. ඒවා බල මේ වැත් තියෙනවා. අලංකාරිකයෝ වදනකට හෝ සංකේතයකට තෙවැනි අරුතක්ද ආරෝපණය කරති. ඒ යටි අරුතින් අදහස් කරන හේවත් ව්‍යංජනා ධ්වනිතාර්ථයන් වෙන දක්වති. එය නිර්මාණයේ සැබෑ අන්තර්ගතය ලෙස අප හැඳින්විය යුතු ඇත. එයමයි අන්තර්ගතය. එය ධ්වනිය බවට පත්වීමෙන් තේමාවට හෝ රූපකයට හෝ අනෙක් අලංකාරයකට හෝ වඩාත් අත්‍යවශ්‍ය ලෙස සුවිශේෂ රසවලින් එකට සම්බන්ධ විය හැකිය. එතකොට දැන් මේ වගේ කාරණා අපි ගත්තොත් මහාචාර්ය හේම්පාල විජේවර්ධන GSB සේනානායක වගේ අයට වඩා ඔහු නිරන්තරයෙන්ම ඔහු ඇත්තටම ආනන්ද කුමාරස්වාමී කියන්නේ භාෂා 20 30 ගානක් දැනන් හිටිය කෙනෙක්. අර අපි කතාවට කියනවනේ එයා භාෂා මෙච්චර දන්න. එහෙම නෙවෙයි. දැන් ඔහු ප්‍රංශ ඉතාලි ඒ වගේ ලතින් භාෂාවෙන් ලියපු ලිපි පවා මේ සම්පත් බණ්ඩාරගේ පොත අරගෙන බලන්න විශ්වීය මිනිසෙක්ගේ ජීවිතය හා නිර්මාණ ඒ සඳහන් වෙනවා. ඇත්තටම ඒකේ තියෙනවා වෙනම ජර්මන් ප්‍රංශ භාෂාවෙන් මොනවද ලිව්ව ලිපි. ඉංග්‍රීසියෙන් තමයි ඔහු විශාල වශයෙන් ලියන්නේ. නමුත් මේ මූලාශ්‍ර වලට යනවා. මේ මූලාශ්‍ර සසඳනවා. දැන් අපිට බැරි වෙයි ජීවිත කාලෙම අපේ තරුණ පරම්පරාවට භාෂා ගණනාවක් ඉගෙන ගන්න. එනමුත් අපට පුළුවන් වෙන්න ඕනි කුමාරස්වාමීන් කළ සංසන්දනයන් අපේ සාහිත්‍ය කලා විචාරයේදී අරගෙන ඉන්න. ඒක තමයි මම හිතන්නේ අපිට ගන්න පුළුවන් මේ ගැඹුරු සංසන්දනයට යෑමේ ප්‍රවේශය තමයි මම යෝජනා කරන්නේ අපේ තරුණයින්ට. චින්තක පොඩ්ඩක් අවසරයි. ඔව්. මගේ ප්‍රශ්නයක් තියෙනවා අපේ මේ කවුරු හරි කතා කරන්න උත්සාහ කළාද? මැඩම් මම බර්ට්‍රම්. ඔව් බර්ට්‍රම්. ඔව් බර්ට්‍රම්.
චින්තක දැන් මේ ආසන්නයෙන් ඔයා කියපු කාරණේට මම තව කිට්ටි කැලක් එකතු කරන්නට ඕනේ. දැන් ආනන්ද කුමාරස්වාමී මහතා ඉදිරිපත් කරන ඔය ව්‍යංජක පිළිබඳ අදහස නැත්නම් ධ්වනිවාදීන්ගේ අදහස ඔහු එතනින් එහාට කතා කරන්නේ නැහැනේ තාර්කික දැන් තාර්කිකව සහ වෛයාකරණඥයෝ ඒක ප්‍රතික්ෂේප කරන නැත්නම් ඒක පිළිගත්තේ නැහැ කියන තැන ඉන්නේ. නමුත් ඇත්තටම ඕකට විරුද්ධව තාර්කිකයන්ගෙන් ලොකු ප්‍රතිචාරයක් එල්ල වුණා. ඒ කියන්නේ ව්‍යංගාර්ථය කියන එක තාර්කිකව ප්‍රතික්ෂේප කරා විතරක් නෙමෙයි නෛයායිකයෝ ඒකට විරුද්ධව මතයක් ඉදිරිපත් කළා තාත්පර්ය කියලා සංකල්පයක්. ඕන් කිව්වා මෙතන තියෙන්නේ මේ ව්‍යංජකාර්ථය නෙමෙයි තාත්පර්ය අර්ථය. තාත්පර්ය අර්ථය මේ ධ්වනිවාදීන් වර්ධවා තේරුම් ගන්නවා කියලා. ඊට පස්සේ මේ අරගලේ එතනින් එහාට අරගෙන ගිහිල්ලා තාත්පර්ය සහ ධ්වනිවාදී ඉස්සරහට අරන් එනවා මම්මට ළඟට එනකොට මම්මට ඒක සෑහෙන සාධාරණීකරණය කරලා මේ දෙක අතර සමෝදානයක් බිහි කරනවා. නමුත් ඇත්තටම ධ්වනිවාදී වගේ විෂයක් පිළිබඳව ගත්තහම ආනන්ද වර්ධන වගේ අය නැත්නම් ආනන්ද වර්ධනගේ ටීකාකරු ලෝචන දක්වා ගියා මිසක මම්මට දක්වා ලංකාවේ කවමදාකවත් ඇවිල්ලා නැහැ. ඉතින් එහෙම අඩුවක් අපේ රටේ මාර විදියට තියෙනවා දරුණු විදියට තියෙනවා අපේ රටේ මේ හැදෑරීම. ඉතින් ඔය චින්තක කියන විදිහේ සංසන්දනයක් කිරීම කියන එක සිද්ධ කරන්න කොතනින් පටන් ගන්නවද කියන එක ඇත්තට මට හිතා ගන්න අමාරු කාරණයක්. ඉතින් බොහොමත්ම ස්තුතියි චින්තක මේ උනන්දු ඇති කරවීම සම්බන්ධයෙන්. ඔබතුමාටත් බොහොමත්ම ස්තුතියි මාත් ඒ ගැන යන්තරමකට ඡායාවක් දැනන් හිටියා මිසක් ඔය තත්පරයව සහ මම්මට සම්බන්ධයෙන් ඔබතුමා කියපු තරම් මම ඒ ගැන හිතුවේ හෝ දැනවත් වුණේ නැහැ. මම දැක්කා මහාචාර්ය පී.බී. මීගස් කුමර මහත්මයාගේ ලිපියක දෙකක ඔය පිළිබඳ සුළු වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපිට මම හිතන්නේ දැන් මේ විෂය ගැන අධ්‍යයනය කරන අය ඉදිරියට මේකට උනන්දු වෙයි. ඒ ඔස්සේ දැන් අර අපේ රටේ කොතනින්ද මේක පටන් ගන්න කියලාවත් අපිට හිතා ගන්න බැරි තරම් අපි දුකඳුරක ඉන්නේ. ඇත්තම කතාව. ඒක හරියටම හරි. ඒ දුකඳුර අපි තේරුම් ගන්න එපා. දැන් අපි හිතමුකෝ අපි උත්සාහ කරන්නේම අපි පොතක් ලියලා ඒ පොත පුළුවන් තරම් මිනිස්සු ගෙන්නලා ඒ ගැන සාකච්ඡාවක් ඇති කිරීමනේ ඇත්තම ලංකාවේ කතන්දර ඒකනේ. විශ්වවිද්‍යාලවල උගතුනුත් අද බහුතරයක් අපි දන්නවා ග්‍රන්ථ ප්‍රකාශකයින්ගේ මේ උගුලේ වැටිලා ඉන්නේ බහුතරයක්. මේ මට පුදුමයි මේ විශ්වවිද්‍යාලයේ මේ වගේ විවෘත සංවාදයක් තිබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා සීජයවර්ධනපුරට. ඒකට ඒක අපි දුවන්නේ ග්‍රන්ථ ප්‍රකාශකයෝ පොත් ටිකක් ගහ ගන්නවා. මේ අවුරුද්දේ ඒගොල්ලන්ට එක විකුණන සල්ලි ගන්න ඕනේ. එතකොට ඒ වෙනුවෙන් උගතුන් ඒ වෙනුවෙන් වැඩ කරනවා. මෙන්න මෙහෙම එකක් තමයි ලංකාවේ. අපි මොනවද එතකොට මේ සම්භාව්‍ය පර්යේෂණ සඳහා කරලා තියෙන්නේ. ඉතින් අපි ඒක කරමු. මං කියන්නේ ලියනගේ මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේදී අපේ මේ බිහේෂ් ඉන්දික සම්පත් මහාචාර්යතුමත් අදහසක් ප්‍රකාශ කළා තියෙනවා chat එකේ. ඔහු පේන්නේ නැහැ. ඔහුගෙත් මේ භරතමුනි කියූ අදහස් පිළිබඳව තවදුරටත් විමසා බලන්නට අදහස් කරන බව ඔහු කියලා තියෙනවා. මේ අවස්ථාවේ ඔහු හිටියනම් මං සතුටටපත් වෙනවා. අපේ කීර්තිමත් ශිෂ්‍යයා කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා මේ අවස්ථාවේ ඉන්නවනම් මං හිතන්නේ ඔහුගේ අදහස තමයි දක්වලා තියෙන්නේ. ඒ වගේම තවත් අදහසක් දක්වලා තියෙනවා ආනන්ද කුමාරස්වාමීගේ කලා විචාරය පිළිබඳව. මොකද කලාව අවබෝධ කර ගැනීම සඳහා කියලා ඉවර වෙලා අපේ chat එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔහුගේ කලාව වෙත කළ සේවාව සහ ඔහුගේ න්‍යාය මත පදනම් වූ පමණක්ද කියලා ඉවර වෙලා මේ අධ්‍යයනය කරන්න ඕනි කියලා ඉවර වෙලා. චින්තක රණසිංහ මහත්මයා මේ පිළිබඳව මට පේනවා මහාචාර්ය බිහේෂ් මහත්මයාගේ අදහසුත් මම දැක්කා. එතුමා මෙතන නැහැ. නමුත් එතුමා කියලා තියෙනවා මේ ගැන ඉදිරියේදී මේ අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. ඒක ඉතා වැදගත්. එතකොට මේ මියෝරන්ගනී කරුණාරත්න එතුමිය අහලා තියෙන ප්‍රශ්නේ මම කතා කරන්නම් පොඩි අදහසක්. ආනන්ද කුමාරස්වාමීගේ කලා විචාරයෙන් 16 මේ මොහොතේ අවධානය අදාළ කරගත හැකිද? හැකි. ඒ මම හිතන්නේ විශාල වශයෙන් හැකියාව තියෙනවා. නැතහොත් ඔහු අධ්‍යයනය කළ යුත්තේ ඔහුගේ කලාව වෙත කළ සේවාව සහ ඔහුගේ න්‍යාය මත පදනම් පමණක්ද? නැහැ නේද? අපට පුළුවන් නේද මේ වෙලාවේ අපි තැත් වෙලා තියෙන මම හිතන්නේ බර්ට්‍රම් ලියනගේ මහත්මයාගේ කතාවෙන් තහවුරු වුණා අපි විශ්ව ඥානයේ විවිධ පද්ධති වල ලොකු හිඟයකින් පෙළෙනවානේ. එතකොට නූතන න්‍යායන් සමගත් මේවා ගලපා ගැනීමේ අවශ්‍යතාවය අපිට තියෙනවානේ. ඒ නිසා මං හිතන්නේ අපිට මේ මොහොතේ තමයි ආනන්ද කුමාරස්වාමී මහත්මයා වැඩි වශයෙන් අවශ්‍ය වෙන්නේ මන්ට හිතන විදිහට. මියුරංගනීට මං හිතනවා ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා ඉවරලා අපිට ආනන්ද කුමාරස්වාමී මහත්මයාගේ ආදි ලේඛන සහ ඒවා සම්බන්ධයෙන් වර්තමානයේ කොහොම ගලපා ගන්න ඕනද විචාර කලාව සම්බන්ධයෙන් කියලා ඉවර වෙලා මං හිතන්නේ අපට අවස්ථාව තියෙනවා ඕනෑ තරමටත් වඩා. මං හිතන්නේ තාත්නම් අපි මේ සංවාදයේ අවසානයේට ළඟා යමු කියන කාරණේ තහවුරු කරන්න කැමතියි. තවත් අදහස් තියෙනවා නම් අපි කැමති අදහසක් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්න.
මෙතන විවිධ මට්ටමේ විද්වත්තු ඉන්නවා වෛද්‍යවරු ඊළඟට ආචාර්යවරු මම දැක්කා ඔවුන්ට අවස්ථාව දෙන්න කැමති. මම හිතන්නේ කාල වේලාව ඉක්මවා ගිහින් තියෙනවා. මේ ආනන්ද කුමාරස්වාමිගේ විචාර කලාව කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් මම හිතන්නේ ඉතා ගැඹුරු දේශනයක් අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයා විසින් කරනු ලැබුවා. ඔහු විසින් ඇත්තටම අපි දැනගෙන හිටියේ කලාව සම්බන්ධයෙන් නැත්තම් භූගර්භ විද්‍යාඥයා කොහොමද ලංකාවේ ඇවිදගෙන ගිහිලා ලංකාවේ කලාව සොයාගත්තේ කියන කාරණේ තමයි අපි විශේෂයෙන්ම තහවුරු කරගෙන තිබුණේ. නමුත් ඊට වෙලා ඔහු විශ්ව මිනිසෙක් හැටියට ආසියාවෙත් ඉන් එහාට ගියපු ලෝකෙත් යතුරු කීපයක් හොයාගෙන ඔහුගේ භාෂා ඥාණය මම හිතන්නේ ඔහුට විශාල යතුරක් බවට පත් වුණා. ඔහුගේ අධ්‍යයන ශාස්ත්‍රයේහි බොහෝ දේවල් ප්‍රකාශයට පත් කරන්න ඒ කෘති අපට දකින්න හම් වෙන්නේ තාම අතලොස්සක්. මම හිතන්නේ සංස්කෘති විශේෂ කලාපයෙන් ආනන්ද කුමාරස්වාමි මහතාගේ ලේඛන රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා අපිට අධ්‍යයනය කිරීමෙන් මොහුගේ විශ්වීය ස්වභාවය අඳුර ගන්න පුළුවන්. අද දවසේ චින්තක රණසිංහ මහත්මයා උත්සාහ කරා විචාර කලාවේ ආනන්ද කුමාරස්වාමි ලකුණ මැයින් පතාට එකට හිඳලා වගේ මේ විනාඩි කිහිපය ඇතුළත සාධනීය දේශනයක් කරන්න මහාචාර්ය ප්‍රනිතා බෙසුන්දරයන් කිව්වා වගේම යම්කිසි විද්වත් කතිකාවක් මෙතන මතු කරා. මම කැමති ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අපේ මහාචාර්ය එළමල්දිනී සාරානන්ද ස්වාමීන් වහන්සේට, ශියන්ද සහෘදයාට, ඒ වගේම ආචාර්ය බර්ට්‍රම් මහත්මයාට අදහස් ප්‍රකාශ කරා අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගීතිකා ජයසේකර මහත්මිය, ඒ වගේම දිල්හානි දාබරේ මහත්මිය ඉතාම ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තියෙනවා. සම්බන්ධ වුණා. ඔවුන් සියලු දෙනාටම ස්තුති කරන්න මම කැමතියි පීඨ ප්‍රකාශන කමිටුව වෙනුවෙන්. අවසාන වශයෙන් මේ අවස්ථාව ඇත්තටම අපි සකස් කරගන්නේ සමාජීය විද්‍යාපීඨයේ ඩිජිටල් අධ්‍යාපන සහ ප්‍රකාශන මධ්‍යස්ථානයේ තමයි අපි මේ පීඨ ප්‍රකාශන කමිටුව ක්‍රියාත්මක වෙන්නේ. එහිදී අපි අපේ ශිෂ්‍යයන්ගේ සහ ආචාර්යවරුන්ගේ ප්‍රකාශනත් ඒ ප්‍රකාශන ඇගීම් අවස්ථාවකුත් සිදු කරනවා. ඒකට සමගාමීව තමයි මේ දේශනයේ මේ අවස්ථාවේ අද දවසේ අපි සංකතනයක් හැටියට ප්‍රචාරයට ලක් කරේ. ඒ සඳහා සම්බන්ධ වුණා. ඒ සඳහා සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාට ප්‍රකාශ කිරීමෙන් වගේම සම්බන්ධ වීමෙන් ඒ වගේම මේ සඳහා අපේ පූර්ණ අනුග්‍රහය අපට ලබා දෙන අපේ පීඨාධිපතිතුමන් මහාචාර්ය ශිරාන්ත හේන්කෙන්ද මැතිතුමන්ට අපි විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. ඒ වගේම පීඨ ප්‍රකාශන කමිටුවේ අපේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයා මහාචාර්ය ප්‍රනිතා බේසුන්දර මානව විද්‍යා අධ්‍යනාංශයේ වර්තමාන අංශාධිපති, එතුමන් ඇතුළු පීඨ ප්‍රකාශන කමිටුවේ සියලු සහෘදයන්ට මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපට සම්බන්ධ කරගන්න. අපේ ශිෂ්‍යයන් වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. මේ සියලු දේවල් අපි ශිෂ්‍ය ප්‍රජාවට ඒ වගේම බාහිර ප්‍රජාවට ලබා දීම සම්බන්ධයෙන් අවස්ථාව ලබා දුන් අපේ CDEP එකට වෘත්තීය මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාපීඨයේ ඩිජිටල් අධ්‍යාපන ආයතනයට ඒ ආයතනය මගින් විශාල කටයුතු රාශියක් මේ වෙලාවේ සිදු කරගෙන යනවා. ඒ එකක් තමයි මේ පීඨ ප්‍රකාශන කමිටුවේදී මේ හා සම්බන්ධ වුණු අපේ දරුවන්ට විද්වතුන්ට සියලු දෙනාටම ස්තුතිය පළ කරමින් අද සංකතනයේ නිමවට පත් කරනවා. ආචාර්ය මහාචාර්යවරුන්ට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ හා සම්බන්ධ වෙන අපේ දරුවන්ට. ඒ වගේම විශේෂයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙන විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, වෛද්‍යවරුන්, ආචාර්යවරුන්, හිතවතුන් සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙමින් ඊළඟ පීඨ සංකතනයකින් හමු වන තෙක් ගන්න ලෑස්ති. අවසාන වශයෙන් මේ පීඨ ප්‍රකාශන සංකතනයේ වෙනුවෙන් කැමැත්ත පළ කළ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සිංහල සහ ජන සංවිධාන අධ්‍යනාංශයේ කැලණි විශ්වවිද්‍යාලයේ විශේෂයෙන් ස්තුතිය පළ කරනවා ඔබගේ නිර්වුල් නිදහස් අදහස් දැක්වීම වෙනුවෙන්. ස්තුතියි. බොහොම ස්තුතියි කුසුම් මැඩම්. බොහොම ස්තුතියි.